මේ කියන්නේ මම අවසානයේ කතා කරපු ටිකේ මේ හිටපු කට්ටිය හිටපු නිසා අර පිරිවැය හැඳින්වීම සිජු වක්‍ර විදියට එතන මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් දාන්න. හරි අපි මේකත් එක්ක අපි නිෂ්පාදන ගිණුමක් හදමු. නිෂ්පාදන ගිණුමක් හදන්නේ නැහැ බහුවර්ණ එන්නේ. බහුවර්ණ එන්නේ හැබැයි බහුවර්ණ ආවට අපි නිෂ්පාදන ගිණුමක් හදන හැටි දැනගන්න ඕන. හරි. ගන්නකො පිටු අංක 9 තුන්වෙනි ප්‍රශ්නේ. පිටු අංක 9 තුන්වෙනි ප්‍රශ්නේ. පිටු අංක 9 තුන්වෙනි ප්‍රශ්නේ ගන්න. පිටු අංක 9 තුන්වෙනි ප්‍රශ්න තමයි කරන්නේ. මේ පේපරේ 4 වෙනි පේපරේ පිටු අංක 9 තුන්වෙනි ප්‍රශ්න තමයි කරන්නේ. 4 වෙනි පේපරේ පිටු අංක 9 පේජ් නම්බර් 9 තුන්වෙනි ප්‍රශ්නේ නිෂ්පාදන ගිණුමක් සම්බන්ධයෙන්. හරි මම ඔය නිෂ්පාදන ගිණුමක් හැඳින්වීමක් කරානේ. නිෂ්පාදන ගිණුමක් හදන්නේ ඒ භාණ්ඩ සමාන ව්‍යාපාර වර්ග දෙකක් තියෙනවා. එකක් පිටින් භාණ්ඩ අරන් මිලදී කියන විකුණන කට්ටිය. සමහර ඉන්නවා තමම භාණ්ඩය හදලා තමම විකුණන කට්ටිය. අන්න ඒ වගේ ව්‍යාපාරයක තමයි නිෂ්පාදන ගිණුම හදන්නේ. කොයි වෙලාවෙත් නිෂ්පාදන ගිණුම ආදායම් ප්‍රකාශයට කලින් පිළියෙල කිරීමක් සිදු වෙන්න ඕන. ආදායම් ප්‍රකාශයට කලින් තමයි නිෂ්පාදන ගිණුම හැදෙන්න ඕන. හරි. එහෙනම් බලන්න තුන්වෙනි එකේ අහන්නේ පහත තොරතුරු උපුටා ගන්නා ලදී. පළවෙනි එක අහන නිෂ්පාදන ගිණුම දෙවෙනි එක ආදායම් ප්‍රකාශය. හරි. එහෙනම් ඉඩ වෙන් කරගන්න ඉස්සෙල්ලාම මේ කරන්නේ තුන්වෙනි ප්‍රශ්නේ නිෂ්පාදන ගිණුමකට මම මේ කියන විදිහට ඉස්සෙල්ලාම නිෂ්පාදන ගිණුමක් ගහන්න T ගිණුමක් සමාන පිටුවක් වගේ පල්ලෙහාට ගහ ගන්න. සංඛ්‍යා ලියන තීරු දෙකත් එක්ක තීරු තුනකට විවෘත කරගන්න නිෂ්පාදන ගිණුමක්. සංඛ්‍යා ලියන එකත් එක්ක තීරු තුනකට විවෘත කරගන්න. සංඛ්‍යා ලියනත් එක්ක තීරු දෙකකට විවෘත කරගන්න. සංඛ්‍යා ලියීමත් එක්ක තීරු දෙකකට විවෘත කරගන්න. සංඛ්‍යා ලියන්නත් එක්ක තීරු දෙකකට විවෘත කරගන්න. තුන්වෙනි ප්‍රශ්නේ 1. උඩින්ම ලියන නිෂ්පාදන ගිණුම කියලා. නිෂ්පාදන ගිණුම. උඩින්ම කියන නිෂ්පාදන ගිණුම තීරු තුනකට ගාල්න සංඛ්‍යා ලියන්නත් එක්ක තුන්වෙනි ප්‍රශ්නේ 1 කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ 1. තුන්වෙනි ප්‍රශ්නේ 1 කරන්නේ නිෂ්පාදන ගිණුමක් මුලින්ම ගහ ගන්න තීරු තුනකට සංඛ්‍යා ලියන තීරු දෙකත් එක්ක තීරු තුනකට ගහ ගන්න. සංඛ්‍යා ලියන තීරු දෙකකුත් එක්ක තීරු තුනකට ගහ ගන්න නිෂ්පාදන ගිණුම. උඩේ රුපියල් 0.3 කෙටි කරලා නිෂ්පාදන ගිණුම පළවෙනි එක. උඩින්ම ලියන නිෂ්පාදන ගිණුම කියලා මම මේ කියන විදිහට මේ ඉඩ වෙන් කර ගන්න නිෂ්පාදන ගිණුම. සමාන පිටුවකට වගේ ගන්න පිටුවකට වගේ ගන්න. නිෂ්පාදන ගිණුම ගා ගන්න. හරි. නිෂ්පාදන ගිණුම ගහනකොට පොඩ්ඩක් මම මේ කියන විදිහට මේ ඉඩ වෙන් කරගන්න. ඉස්සෙල්ලාම පළවෙනි රූල් 4 5 ඉඩ තියලා ලියන පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියලා රූල් 4ක් 5ක් තියලා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඒ කියන්නේ පාවිච්චි කරපු ද්‍රව්‍ය පිරිවැය. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියන්නේ පාවිච්චි කරපු ද්‍රව්‍ය පිරිවැය. ඒක හොයන්න වෙනවා. ඒක හොයන්නේ සාමාන්‍යයෙන් ආරම්භක අමුද්‍රව්‍ය වලට අමුද්‍රව්‍ය ගැනුම් එකතු කරලා අවසාන අමුද්‍රව්‍ය අඩු කරලා තමයි සාමාන්‍යයෙන් පරිභෝජනය කරන්නේ. ඒ කියන්නේ පාවිච්චි කරපු ගාන. අපිට ඉතිරි ගාන ඕනේ නැහැ නේ. පාවිච්චි කරපු ගාන රූල් 5ක් විතර දීලා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියලා ලියන්න. මේක ලියලා තව රූලක් දෙකක් ඊට තියලා ලියන්න පාතමික පිරිවැය කියලා. රූලක් දෙකක් තියලා රූල් දෙකක් විතර ලියලා පාතමික පිරිවැය කියලා ලියන්න. මේ විදිහට ඉඩ වෙන් කරගත්තා නම් හරි. පරිභෝජනය කළ ද්‍රව්‍ය ඊළඟට පාතමික පිරිවැය. ඒ කියන්නේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය සමයයි සිජු වෙනත් තියෙන මේ තුන එකතුව තමයි පාතමික පිරිවැය. පාතමික පිරිවැය ලියලා ඊළඟ රූල ලියන නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා. නිෂ්පාදන පොදුකාරය. නිෂ්පාදන පොදුකාරය. නිෂ්පාදන පොදුකාර කියලා ලියන්න. නිෂ්පාදන පොදුකාර කියලා ලියන්න. අවසානෙම නිෂ්පාදන පොදුකාර වලට තමයි වැඩිපුරම තියන්න ඕන රූල් 7ක් 8ක් තියලා අවසානෙම එන උත්තරය මොකද්ද? මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. අවසාන උත්තරය එන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. අවසාන උත්තරය එන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. අවසාන උත්තරය දාගන්න මුළු නිෂ්පාදන පිරිවැය. අවසාන උත්තරය දාගන්න මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය.
නිෂ්පාදන කියන්නේ පළවෙනි රූල් 4 ලියලා පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය රූල් දෙකක් තුනක් තියලා ප්‍රාථමික පිරිවැය ඊළඟ නිෂ්පාදන පොදුකාර පිරිවැයට වැඩිපුර තියා ගන්න අවසාන උත්තරේ මුළු නිෂ්පාදන පිරිවැය. අවසාන උත්තරේ දාගන්න මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. ඊළඟ මේක දෙවෙනි එක තව එකක් අහනවා ආදායම් ප්‍රකාශය. අර සාමාන්‍ය විදිහටම ආදායම් ප්‍රකාශිකුත් දා ගන්න තීරු දෙකකට ආදායම් ප්‍රකාශිකුත් දා ගන්න ආදායම් ප්‍රකාශය. උඩින් ආදායම් ප්‍රකාශය කියලා ලිව්වා. ආදායම් ප්‍රකාශය උඩම එන්නේ මොකද්ද? විකුණුම්. ඊළඟට අඩු කරා විකුණුම් පිරිවැය. ආදායම් ප්‍රකාශය ඊළඟට එන්නේ විකුණුම් පිරිවැය. මෙන්න මේ විකුණුම් පිරිවැයට තව රූල් 4ක් 5ක් තියලා ලියන්න දල ලාභය කියලා. විකුණුම් පිරිවැයට රූල් 4ක් 5ක් තියන්න දල ලාභය. විකුණුම් පිරිවැය හොයන්න වෙනවා. දල ලාභය. එකතු කරා වෙනත් ආදායම් කියලා රූලක් වගේ තියන්න. රූලක් වගේ තියලා අඩු කරා වියදම්. වියදම් ටිකේදී අවසාන උත්තරේ මේකේ මොකද්ද? සුද්ධ ලාභය. අන්නේ කියපු විදිහටම ඉඩ වෙන් කරගන්න සුද්ධ ලාභය. මේකත් එක්කම ආදායම් ප්‍රකාශය හදන්න ඕන. දෙවෙනියට තමයි ආදායම් ප්‍රකාශය හදන්නේ. විකුණුම් පිරිවැයට රූල් 4ක් 5ක් තියන දල ලාභය වෙනත් ආදායමට රූලක් වියදම් වලට රූල් 4ක් 5ක් තියලා අවසාන එන උත්තරේ සුද්ධ ලාභය. අපහු මේ හිටපු නැති කට්ටියට පොඩ්ඩක් කියන්නේ. හරි පොඩ්ඩක් කියන තව ඒවිත් දන්නේ නැහැනේ. නිෂ්පාදන ගිණුම හදනකොට රූල් 4ක් තියලා පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය රූල් 2ක් විතර ලියලා ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර පිරිවැය අවසාන උත්තරේ මුළු නිෂ්පාදන පිරිවැය. ආදායම් ප්‍රකාශය විකුණුම් අඩු කරා විකුණුම් පිරිවැය රූල් 4ක් 5ක් තියලා දල ලාභය එකතු කරා වෙනත් ආදායම් අඩු කරා වියදම් අවසාන උත්තරේ සුද්ධ ලාභය. මේක ඉඩ වෙන් කරලා ඉවර නම් පොඩ්ඩක් මට හරිද කියලා කියන්න. ඉඩ වෙන් කරලා ඉවර නම් හරිද කියලා කියන්න. නිෂ්පාදන ගිණුම ඉඩ වෙන් කරලා ඉවර නම් හරිද කියලා කියන්න. ඊළඟ එක ආදායම් ප්‍රකාශය. ඉඩ වෙන් කරලා ඉවර නම් හරිද කියලා මට උත්තරයක් දාන්න. ඇයි මේ නිෂ්පාදන කිරීමේ මුලින්ම තියෙන පාරිභෝජික ද්‍රව්‍ය පිරිවැය හොයන්න වෙනවා. ආරම්භක තොගයට ගැනුම් අඩු කළා අවසාන තොගය අඩු කළා ඊළඟ රූල් දෙකක් විතර ලියලා ප්‍රාථමික පිරිවැය කියන්නේ ද්‍රව්‍යයි ශ්‍රමයයි සිදු වෙනවා. ඊළඟ නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා ඉතුරු රූල් 7ක් වගේ තියෙන අවසාන උත්තරේ මුළු නිෂ්පාදන පිරිවැය. විකුණුම් අඩු කරා විකුණුම් පිරිවැය රූල් 4ක් 5ක් තියෙන දල ලාභය එකතු කරා වෙනත් ආදායම් අඩු කරා වියදම් අවසාන උත්තරේ සුද්ධ ලාභය. මේ දෙක ගහලා ඉවර නම් හරිද කියලා කියන්න. මේ දෙක ඉඩ වෙන් කරලා ඉවර නම් හරිද කියලා කියන්න. මේ අවසාන මුළු නිෂ්පාදන පිරිවැය මේ විකුණුම් පිරිවැයට මාරු වෙනවා. මේ විදිහට ආකෘතියක් ගහගත්තාම හරි. මම කියවනේ අර ඉස්සලා කියපු දේ පිටේ තමයි ප්‍රාථමික පිරිවැය යන සිජු ද්‍රව්‍යය සිජු සමයයි සිජු වෙනත් වලින්. එතකොට ද්‍රව්‍ය අපිට හොයන්න වෙනවා. ඊළාට පොදුකාර පිරිවැයකේ අපි ගන්නේ වක්‍ර පිරිවැය නිෂ්පාදන පොදුකාර පිරිවැය විතරයි. නිෂ්පාදනයට අදාළ ඒවා විතරයි. අන්න ඒ ටික අරගෙන අවසාන මුළු නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය ටිකක් කියවනේ. අන්න ඒව යන්නේ ආදායම් ප්‍රකාශයට. නිෂ්පාදනයට අදාළ නැහැනේ. මේ කරන්නේ පිටු අංක 9 තුන්වෙනි ප්‍රශ්නේ. පිටු අංක 9 තුන්වෙනි ප්‍රශ්නේ කරන්නේ. පිටු අංක 9 තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ටියුට් එකේ තුන්වෙනි ප්‍රශ්නේ කරන්නේ පිටු අංක 9. හරි. මට මේක ඉඩ වෙන් කරලා ඉවර නම් කියන්න හරිද කියලා. ඉඩ වෙන් කරලා ඉවර නම් හරිද කියලා කියන්න. ඉඩ වෙන් කරලා ඉවර නම් හරිද කියලා කියන්න.
හරි. මට මේකේ කියන්න ඕන දෙයක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදන කිනුමකෝයි ආදායම් ප්‍රකාශක දෙකමනේ හදන්න තියෙන්නේ. දැනගන්න ඕන අපේ ව්‍යාපාරයේ තියෙන මේ තොග වර්ග තුනක් තියෙනවා. එකක් මොකද්ද? අමුද්‍රව්‍ය. ඒ කියන්නේ තාම භාවිතා කරපු නැති ඒවාට කියනවා අමුද්‍රව්‍ය කියලා. තව එකක් තියෙන පුළුවන් නොනිමි. නොනිමි කියන්නේ භාගයට වැඩ ඉවර කරපු ඒවා. තව එකක් තියෙනවා නිමි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරපු ඒවාට තමයි අපි නිමි කියලා කියන්නේ. මතක තියාගන්න අමුද්‍රව්‍ය නොනිමි මෙන්න මේකට ගලපන්නේ නිෂ්පාදන ගිණුමට අවසාන නිමි වැඩ ඉවර කරපු ඒවා ආදායම් ප්‍රකාශයට ගන්න. ඒකත් මතක තියාගන්න. හරි. බලන්න ඉස්සලා මේකේ බලන්න මුලින්ම බලන්නේ අතිරේක තොරතුරු. බලන්න මේ ගානේ අතිරේක තොරතුරු කියලා මොකක් හරි තියෙද කියලා. අතිරේක තොරතුරු කියලා මොකක් හරි තියෙද? තියෙනනේ අතිරේක තොරතුරු කියලා අවසාන හරිය තියෙන අතිරේක තොරතුරු තමයි මුලින්ම ගලපන්නේ. ඒකේ තියෙනවා 21.331 දිනට තොගය. 21.331 කියන්නේ මේ ගාන හදන අවසාන දිනේ. අවසාන තොග ටික තියෙන්නේ. අන්න මං කියපු තොග වර්ග තුන තියෙනවා. අමුද්‍රව්‍ය තියෙනවා, නොනිමි තියෙනවා, නිමි තියෙනවා. අන්න ඔය අවසාන තොග තුන අදාළ තැන් වලට දාන්න තියෙන්නේ. ඒතකොට අවසාන තොගය කියන එක කොයි වෙලාවෙත් ඕන එකකින් අඩු වෙනවා. يعني අවසාන ඉතිරි තොගයනේ. ඉතිරි තොගය කොයි වෙලාවෙත් අඩු කරන්න ඕන. හරි. මුලින්ම තියෙනවා අවසාන අමුද්‍රව්‍ය ලක්ෂ 7යි. අවසාන අමුද්‍රව්‍ය කොතෙන්දද ගන්නෙ? සාමාන්‍යයෙන් පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කියන්නේ ද්‍රව්‍ය පිරිවැයනේ. අවසාන ද්‍රව්‍ය පිරිවැය හොයන්නේ. ඒක හොයන්නේ ආරම්භක අමුද්‍රව්‍යයට ගැනුම් එකතු කරලා අවසාන ඉතිරි වෙච්ච එක අඩු වෙන්න එපයි. එහෙනම් ඔන්න පළවෙනි එක තියෙන අවසාන අමුද්‍රව්‍ය කියන එක මේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය පල්ලෙහෙම. අවසාන රූලේ අඩු කරන්න ඒක ලියන්න අඩු කිරීමක් කරන්න ඕන. අවසාන තෝගේ අඩු වෙන්න ඕන. 2021 331 අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය කියලා කෙලින්ම දෙවෙනි රූලට දාන ලක්ෂ 7ක් දාලා වරහන් කරන්න. ඒක අඩු වෙන්න ඕන. ලක්ෂ 7ක් දාලා අඩු වෙන්න ඕන. අවසාන අමුද්‍රව්‍ය කියන එක මේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය වෙනකොට ගන්න ඒක පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට උඩ රූලේ 21.331 අමුද්‍රව්‍ය කියලා ලක්ෂ 7 අඩු කරා. දැන් ආපු කට්ටියට පොඩ්ඩක් ආපහු මතක් කිරීමක් කරන්න මේ හදන්නේ අපේ 9 වෙනි පිටුවේ 3 වෙනි ප්‍රශ්නේ 9 වෙනි පිටුවේ 3 වෙනි ප්‍රශ්නේ හදන්නේ මගේ පේපර් එක පොඩි කරලා නවවෙනි පිටුවේ 3 වෙනි ප්‍රශ්නේ හදන්නේ. හරි 9 වෙනි පිටුවේ 3 වෙනි ප්‍රශ්නේ හදන්නේ. එතකොට ඉස්සෙල්ලාම හදන්නේ නිෂ්පාදන ගිණුම. නිෂ්පාදන ගිණුම හදනකොට අපි ආකෘතිය වෙන් කරගත්තා. නිෂ්පාදන ගිණුමේ පළවෙනි රූල් 4 5 තියලා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඒ කියන්නේ ආරම්භක අමුද්‍රව්‍යයට ගැනුම් එකතු කළ අවසාන ද්‍රව්‍ය එක හොයන්න වෙනවා. ඊළඟ රූල් දෙකක් විතර තියලා ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය හොයන්නේ සිජු මේ ද්‍රව්‍යයයි සමයයි වෙනත් කියන එක එකතු කරලා ඊළඟ නිෂ්පාදන පොදුකාර පිරිවැය. රූල් 7ක් වගේ තියෙනවා. අවසාන උත්තරය එනවා මුළු නිෂ්පාදන පිරිවැය. ඒකත් එක්කම හදන්න ඕන එකක් තමයි ආදායම් ප්‍රකාශය. ඒක හොයනවා විකුණුම් වලින් අඩු කරා විකුණුම් පිරිවැය හොයන්න වෙනවා රූල් 5ක් 6ක් තියාගත්ත දල ලාභය වෙනත් ආදායම් වලට රූලක් විතර තියුවා වියදම් වලට රූල් 4ක් 5ක් ලිව්වා අවසාන වෙනවා උත්තරේ සුද්ධ ලාභය. ඊළඟට මම කිව්වා අමුද්‍රව්‍ය ව්‍යාපාරික තොග වර්ග තුනක් තියෙනවා අමුද්‍රව්‍ය නොනිමි නිමි. ඔන්න ඔය තුනම තියෙනවා. අමුද්‍රව්‍ය කියන්නේ වැඩි ඉවර කරපු ඒවා නොනිමි කියන්නේ තාම භාගයට වැඩි ඉවර කරන් තියෙන ඒවා නිමි කියන්නේ අවසානයේ ඉවර වෙච්ච ඒවා. ඒතර අමුද්‍රව්‍ය නොනිමි ගලපන්නේ මේ නිෂ්පාදන ගිණුමට නිමි එක ගලපන්නේ ආදායම් ප්‍රකාශයට. මුලින්ම අපි බැලුවේ මේකේ අතිරේක තොරතුරු. අතිරේක තොරතුරු වල පළවෙනි එක තියෙනවා 21.331 දිනට තොගය. ඒ කියන්නේ අවසාන තොග තුනක් තියෙනවා. ඉස්සෙල්ලාම තියෙන අවසාන අමුද්‍රව්‍ය. අවසාන අමුද්‍රව්‍ය කියන එක මෙන්න මේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය හොයන්න ගන්නේ අවසාන අමුද්‍රව්‍ය එක අඩු වෙන්න ඕන. ඒ නිසා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට උඩ රූල 21.331 අමුද්‍රව්‍ය කියලා ලක්ෂ 7ක් අඩු කරා. ඔන්න පළවෙනි එක අඩු කරා. ඊළාට තියෙනවා අවසාන නොනිමි. මට කියන්නේ අවසාන නොනිමි ගලපන්නේ කොහෙද? නිෂ්පාදන ගිණුමේ තමයි ගලපන්නේ. අවසාන නොනිමි. නොනිමි කියන්නේ භාගයට වැඩ ඉවර කරපු ඒවා. මොකටද ගලපන්නේ? ප්‍රාථමික පිරිවැයටද නිෂ්පාදන පොදුකාර පිරිවැයටද? කොහෙද ගලපන්නේ? අවසාන නොනිමි. හදලා ඇති නිෂ්පාදන ගිණුම. කොහටද දාන්නේ? හරි මෙන්න මෙහෙම මතක තියාගන්න නොනිමි සම්බන්ධයෙන් සිජු වියදම් පමණක් දරා ඇති කිව්වොත් මේ ප්‍රාථමික පිරිවැයට උඩින් දාන්නේ. එහෙම සිජු වියදම් විතරක් නොනිමි වල තියෙනවා කියලා කිව්වොත් විතරයි. දැන් මේක එහෙම එකක් කියලා නැත්තම් මෙන්න මේ මුළු නිෂ්පාදන පිරිවැයට උඩ රූලේ. අවසානයේ ලියලා තියෙනනේ මුළු නිෂ්පාදන පිරිවැය. ඊට උඩ රූලේ දාගන්න 21.331 21.331 නොනිමි කියලා. ඒකත් අඩු වෙන්න ඕන. අවසාන තොග කොයි වෙලාවෙත් අඩු වෙන්න ඕන. 21.331 නොනිමි කියලා 250ක් අඩු කරා. පළවෙනි රූලට දාන්න 250ක් අඩු කරා. ඔන්න මුළු නිෂ්පාදන පිරිවැයට උඩ රූලේ 21.331 නොනිමි කියලා. එතකොට මේ නොනිමි සම්බන්ධයෙන් නොනිමි වල තියෙන සිජු වියදම් විතරයි කියලා කිව්වොත් මතක තියාගන්න ප්‍රාථමික පිරිවැයට උඩින් තමයි ඔක දාන්නේ. ප්‍රාථමික පිරිවැයට උඩින්. අන්න මුළු නිෂ්පාදන පිරිවැයට උඩ රූල 21.331 නොනිමි කියලා 250ක් අඩු කරා. 250ක් අඩු කරා. හරිද ඒක? තව තොග වර්ගයක් තියෙනවා අවසාන තොග වල නිමි තියෙනවා. ඔන්න ඔය නිමි එක ගානේ කොහාටද? ආදායම් ප්‍රකාශයටද? මේ නෑ. නිෂ්පාදන ගිණුමටද ආදායම් ප්‍රකාශයටද?
ඒ කියන්නේ වැඩේ ඉවර කරපු ඒවා කොහටද ගලපන්නේ? අවසාන නිමි ගලපන්නේ කොහටද? මට උත්තරයක් දෙන්න. මේකට ගලපනවද? ආදායම් ප්‍රකාශයට දාගන්නවද? අවසාන නිමි. ඔන්න අවසාන අමුද්‍රව්‍ය නම් මෙතන දැම්මා. අවසාන නොනිමි දැම්මා මෙතන. අවසාන නිමි කොහටද දාන්නේ? කවුරුහරි උත්තරයක් දෙන්න බලන්න මතකන. නිමි කියන්නේ වැඩ ඉවර කරපු ඒවා. කොහටද දාන්නේ? ආදායම් ප්‍රකාශයටද නිෂ්පාදන කිරීමටද? කොහටද දාන්නේ? ඒක දාන්නේ ආදායම් ප්‍රකාශයට. ආදායම් ප්‍රකාශයට තමයි දාන්නේ අවසාන නිමි. ඔය විකුණුම් පිරවැය පල්ලෙහාම. විකුණුම් පිරවැය හොයන්නේ කොහමද? ආරම්භක තොගයට වෙනද ගැනුම් එකතු කරේ. දැන් තියෙන්නේ නිෂ්පාදනය කළා. නිෂ්පාදන පිරවැය එකතු කරලා අවසාන තොගේ අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අවසාන නිමි. එහෙනම් මෙන්න මේ ආදායම් ප්‍රකාශ විකුණුම් පිරවැය පල්ලෙහාම දාගන්න 21.331 නිමි කියලා. 21.331 නිමි කියලා. ඒ තියෙන ගාණ කීයද? ලක්ෂ 6ක්. ලක්ෂ 6ක් අඩු වෙන්න කරන්න. අඩු කරා. ලක්ෂ 6ක් අඩු කරා. ලක්ෂ 6ක් අඩු කරා. 3.31 නිමි කියලා ලක්ෂ 6ක් අඩු කරන්න. 21.331 නිමි කියලා ලක්ෂ 6ක් අඩු කරන්න. හරි මේ තොග වර්ග තුන දාපු තැන් ටික මතකද? එහෙනම් අවසාන අමුද්‍රව්‍ය දාන්නේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරවැයට උඩින්. අවසාන නොනිමි දාන්නේ මුළු නිෂ්පාදන පිරවැයට උඩින්. හැබැයි ඒක සිජු වියදම් පමණක් දරා ඇති කිව්වොත් ප්‍රාථමික පිරවැයට උඩින් තමයි දාන්නේ. නිමි දාන්නේ විකුණුම් පිරවැය පල්ලෙහාම දාගන්න. විකුණුම් පිරවැය පල්ලෙහාම. මට ඒක හරියද කියලා පොඩ්ඩක් උත්තරයක් දෙන්න. හරිද ඒක? තාම කරේ අතිරේක තොරතුරු විතරයි. හරිද? අවසාන තොග තුන යන තැන් වලට දාගත්තා. ඒක තේරුණාද කියලා පොඩ්ඩක් කියන්න. තේරුණාද නැද්ද? තේරුණ නැත්නම් කියන්න. තේරුණාද නැද්ද කියලා පොඩ්ඩක් කියන්න උත්තරය. තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? මේ කියපු එක තේරුණාද නැද්ද කියලා මට පොඩ්ඩක් උත්තරයක් දෙන්න. මට උත්තරයක් ඕන කාගෙන් හරි. තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? කලින් අපේ ਵਿਚාරයක් නැහැ නේ. ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ මම කියන දේ. මේක තේරුණාද මේ තොග තුන දාපු තැන් තුනට තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? හරි හරි. මගේ ප්‍රශ්නේ අතකොහෙද තියෙන්නේ? හරි. මගේ ප්‍රශ්නයක් තියෙන මට ඒක පේනුනේ නැහැ. හරි. හරි. ඒක හරි. එතකොට ඊළඟට දැන් ගානේ මුලට යන්න. ගානේ මුලට යන්න. හරි. ගානේ මුලට යන්න. නිෂ්පාදන ව්‍යාපාරකින් පහත තොරතුරු උපුටා ගන්නාලාදී මේ කියන ඒවා අදාළ තැන් වලට දාන්න තියෙන්නේ. පළවෙනි එක තියෙන්නේ නිෂ්පාදන වැටුප්. ඔන්න නිෂ්පාදන වැටුප් කියන්නේ අර හදන භාණ්ඩේ හදන එක්කෙනාට ගෙවන වැටුප. නිෂ්පාදනය කරන එක්කෙනාට ගෙවන වැටුප. මම කිව්වා ඔය නිෂ්පාදන වැටුප් කියන්නේ සිජු පියදමක්. ඒ කියන්නේ ප්‍රාථමික පිරිවැය. ඔන්න ද්‍රව්‍ය පිරිවැයට පල්ලෙහාන් එන්නේ ඔන්න ඕක නිෂ්පාදන වැටුප්. අන්න ඒක දාන්න නිෂ්පාදන වැටුප්. ද්‍රව්‍ය පිරිවැයට පල්ලෙහාන් ඊළඟ එක එන එක තමයි නිෂ්පාදන වැටුප්. ඒක ප්‍රාථමික පිරිවැයට අයිති වෙන එක ලක්ෂ 8 දාගන්න. නිෂ්පාදන වැටුප් ලක්ෂ 8 දාගන්න. ප්‍රාථමික පිරිවැයට පල්ලෙහා එන්නේ. ඔන්න ඔක දෙවෙනි රූල්ටම දාගන්න. නිෂ්පාදන වැටුප් කියලා දෙවෙනි රූල්ටම දාගන්න. නිෂ්පාදන වැටුප් කියන්නේ සිජු වියදමක්. ඒ කියන්නේ ප්‍රාථමික පිරිවැයට අයිති වෙන එක. ඒක දාගන්න. හරි. ඔන්න නිෂ්පාදන වැටුප් කියන්නේ ප්‍රාථමික පිරිවැයට අයිති වෙන එක. අදාළ තැනට දාන්න තියෙන්නේ. ඊළඟට තියෙන්නේ අමුද්‍රව්‍ය ගැනුම්. අමුද්‍රව්‍ය ගැනුම් කියන ඒවා අමුද්‍රව්‍ය තමයි ගන්න. අපි කොහොමද මිලදී ගන්නේ දැන් අමුද්‍රව්‍ය. තොගේ නෙවෙයි. අන්න අමුද්‍රව්‍ය ගැනුම් කියන එක නිෂ්පාදනය වෙන ඔය පළවෙනි රූලෙ ඉඳ තියන්න ආරම්භක අමුද්‍රව්‍ය ලියන්න. ඔන්න දෙවෙනි රූලේ දාගන්න අමුද්‍රව්‍ය ගැනුම් කියලා. අමුද්‍රව්‍ය ගැනුම්. ගැනුම් කියලා දෙවෙනි රූලේ දාගන්න 3500යි. 3500යි. මොකද ද්‍රව්‍ය පිරිවැය හොයන්නේ ආරම්භක අමුද්‍රව්‍ය වලට ගැනුම් එකතු කරලා අවසානයේ අඩු කරලා පාවිච්චි කරපු ගාන විතරයි. ඒ නිසා අමුද්‍රව්‍ය ගැනුම් දාගන්න පළවෙනි රූලේ ඉඳ තියලා දෙවෙනි රූලේ දාගන්න අමුද්‍රව්‍ය ගැනුම්. හරිද ඒක? හරි. ඊළඟට තියෙනවා 2024 එක දිනට තොග. අන්න තොග තුනම තියෙනවා ආරම්භක තොග. ආරම්භක තොග තුන තියෙන්නේ. ආරම්භක අමුද්‍රව්‍ය දැන් මේ අවසානික 20 කියන්නේ ආරම්භකනේ. ආරම්භක තොග තුන තියෙන්නේ. ඔන්න ඉස්සෙල්ලාම බලා ගන්න මුලින්ම තියෙනවා ආරම්භක අමුද්‍රව්‍ය. දැන් මෙන්න අවසාන අමුද්‍රව්‍ය අඩු කරලා තියෙනවා ආරම්භක අමුද්‍රව්‍ය උඩම එන්න ඕන. අන්න නිෂ්පාදනයේ පළවෙනි රූලේ දා ගන්න 20.331 අමුද්‍රව්‍ය. මොකද මේ අමුද්‍රව්‍ය පිරිවැය හොයන්නේ ආරම්භක අමුද්‍රව්‍ය වලට ගැනුම් එකතු කරලා අවසානයක අඩු කරලා. එහෙනම් ආරම්භක අමුද්‍රව්‍ය තියෙනවා ලක්ෂ 3ක්. ඒක නිෂ්පාදනයේ උඩම දා ගන්න ආරම්භක අමුද්‍රව්‍ය.
20යි 3යි 31 අමුද්‍රව්‍ය කියලා දාගන්න. ඔන්න ආරම්භක අමුද්‍රව්‍ය තමයි මේ දැම්මේ. ඊළඟට තියෙනවා ආරම්භක නොනිමි. ආරම්භක නොනිමි කොහෙද දාන්නේ? ඔන්න අවසාන නොනිමි නම් මෙතන දාලා තියෙනවා. ඔන්න අවසාන නොනිමි දාපු එකට උඩ රූලේ දාගන්න. අවසාන නොනිමි දාපු එකට උඩ රූලේ දාන්න 20යි 3යි 31 නොනිමි කියලා. නොනිමි කියලා. හැබැයි ඒක අඩු වෙන්නේ නැහැ. ආරම්භකයක අඩු වෙන්නේ නැහැ. ආරම්භකේ එකතු වෙනවා. ආරම්භක දාගන්න ලක්ෂ දෙකක්. ආරම්භක එක අඩු වෙන්නේ නැහැ. ආරම්භක ධන විදියට දාන්නේ. අවසාන එක තමයි අඩු වෙන්නේ. අන්න අවසාන නොනිමි දාපු එකට උඩ රූලේ තමයි ආරම්භක නොනිමි දාගන්නේ. ආරම්භක නොනිමි දාගන්නේ. ආරම්භක නොනිමි දාගන්න. හරිද ඒක? ඊළඟට තියෙනවා ආරම්භක නිමි. අන්න ආරම්භක නිමි දාන්නේ කොහෙද? දැන් විකුණුම් පිරිවැය අවසාන රූලේ අවසාන නිමි දාලා. එහෙනම් විකුණුම් පිරිවැය උඩම රූලේ දාගන්න ආරම්භක නිමි. 20යි 3යි 31 නිමි. 20යි 3යි 31 නිමි කියලා ආරම්භයකට නිෂ්පාදන පිරිවැය එකතු කරලා අවසාන නිමි අඩු වෙන්න තමයි තියෙන්නේ. ඔන්න පළවෙනි රූලේ දාන්න අවසාන ආරම්භක නිමි. විකුණුම් පිරිවැය උඩම රූලේ දාන්න ආරම්භක නිමි. 20යි 3යි 31 නිමි කියලා. හරි. ඔන්න ආරම්භක ටික දාපු එක ආරම්භක අමුද්‍රව්‍ය මේ අමුද්‍රව්‍ය එකේ උඩම දැම්මා. ආරම්භක නොනිමි අවසාන නොනිමියට උඩ රූල දැම්මා. ආරම්භක නිමි විකුණුම් පිරිවැය උඩම රූල දැම්මා. උඩම රූල දැම්මා. එතෙන්දට එනකම් හරිද? කොයි වෙලාවෙත් අවසාන එක අඩු වෙනවා ආරම්භක එකතු වෙන එක තමයි වෙන්නේ. ඔන්න තොග වර්ග 3 දැම්මා. මට කියන්නේ එතෙන්දට එනකම් හරිද? හරි. ඊළඟ එක තියෙනවා විදුලිය. අන්න විදුලිය කියන්නේ මොකද්ද? මම කිව්වා අත්‍යවශ්‍ය නැහැ. ප්‍රාථමික පිරිවැයට එන්නේ නැහැ. හැබැයි නිෂ්පාදනයට අදාළයිනේ. අන්න ඒක දාන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැයට. විදුලිය කියන එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි කාර්යක්ෂමතාවය වැඩි වෙන්න ඕනේ. එහෙනම් නිෂ්පාදන පොදුකාර පිරිවැය ලියන විදුලිය කියලා 1,50,000. විදුලිය කියලා 1,50,000 කිය විදුලිය. ඊළඟට තියෙනවා කම්මල් කුලී. කම්මල් කුලී කියන්නේ නිෂ්පාදනයට අදාළයි. හැබැයි භාණ්ඩ නිපදීමට අත්‍යවශ්‍ය නැහැ. අන්න හැබැයි නිෂ්පාදනයට අදාළයි. නිෂ්පාදන ගිණුමට එන්නේ ඒවටත් කියන්නේ මොනවද? වක්‍ර පිරිවැයක්. හැබැයි නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. මේ නිෂ්පාදන පොදුකාර පිරිවැයක්. ඒතකොට කම්මල් කුලී දා ගන්න නිෂ්පාදන පොදුකාර පිරිවැයක් විදිහට කම්මල් කුලී. නිෂ්පාදන පොදුකාර පිරිවැයක් විදිහට දා ගන්න කම්මල් කුලී 250යි. කම්මල් කුලේ නිෂ්පාදන පොදුකාර පිරිවැයක් විදිහට ගන්න 250. කම්මල් කුලේ. ඔනෝ දාන්න තියෙන යන්ත්‍රශය කියන එකත් බලන්න. යන්ත්‍රශය කියන එක ඊළඟට තියෙන යන්ත්‍රශයක් කියන්නේ නිෂ්පාදනයට අදාළයි. හැබැයි නිෂ්පාදනයට අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැයක් විදිහට ගන්න යන්ත්‍රශයක්. ඔවා නිෂ්පාදන පොදුකාර පිරිවැයක් යන්ත්‍රශය. ඒකත් දාන්න නිෂ්පාදන පොදුකාර පිරිවැයක් විදිහට 120යි. 120යි. 1,20,000. හරි. ඊළඟ එක තියෙන්නේ මොකද්ද? ඊළඟ එක තියෙන්නේ මොකද්ද? ඊළඟ එක තියෙන්නේ දැන් හරි යන්ත්‍රශයක් දැම්මා විකුණුම්. විකුණුම් කියන එක ආදායම් ප්‍රකාශය විකුණුම් වල දාන්න පුළුවන්. විකුණුම් වල කෙලින්ම දෙවෙනි රූල දාන විකුණුම් ගාන 1,50,000. 1,50,000 විකුණුම් වලම දාන කෙලින්ම විකුණුම් ගාන 1,50,000 දා ගන්න පුළුවන්. විකුණුම් වල 1,50,000 දා ගන්න පුළුවන්. හරි. මට ඊළඟට කවුරු හරි අනිවාර්යයෙන්ම කියන්න පරිපාලන වියදම්. පරිපාලන වියදම්. හරි. පරිපාලන වියදම්. පරිපාලන වියදම් කියන එක එන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැයටද? මට කවුරු හරි උත්තරයක් දෙන්න. මට කියන පරිපාලන වියදම් මොකටද දෙන්නේ? අහන්නේ නිෂ්පාදන ගිණුමටද ආදායම් ප්‍රකාශයට. මම කිව්වොත් නිෂ්පාදන ගිණුම 1 ආදායම් ප්‍රකාශය 2. එකටද දෙකටද එන්නේ? පරිපාලන වියදම්. එකටද දෙකටද එන්නේ? මතක තියාගන්න පරිපාලන වියදම් කියන්නේ වක්‍ර වියදමක්. අත්‍යවශ්‍ය නැහැ. හැබැයි නිෂ්පාදනයට අදාළත් නැහැ. නිෂ්පාදනයට අදාළත් නැහැ. එහෙනම් ඒ කියන්නේ ආදායම් ප්‍රකාශී වියදමක් විදිහට පරිපාලන වියදම්. පොඩක් පිළිවෙලක් තියෙන නිසා අපි පොඩ්ඩක් ආදායම් ප්‍රකාශයේ වියදම් වල දෙවෙනි රූලේ ලිව්වා පරිපාලන වියදම් කියලා ලක්ෂ 7ක්. පරිපාලනය කියලා දාගන්න දෙවෙනි රූලේ. මොකද පළවෙනි රූලේ සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට තියෙන්නේ බෙදා හැරීම වියදම්. අපේ ප්‍රධානම වියදම තමයි භාණ්ඩ බෙදා හැරීම. ඕක ඉස්සරහට කතා වෙනවා. බෙදා හැරීමේ වියදම් කියන එක තමයි මුලින්ම තියෙනවා.
ඊළඟ තියෙනවා බෙදාහැරීම් වියදමත් ඒකයි. නිෂ්පාදනයට අත්‍යවශ්‍ය නැහැ. නිෂ්පාදනයට අදාළත් නැහැ. ඒකත් වෙන්නේ ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය උඩම රූලේ දාගන්න බෙදාහැරීමේ වියදම් කියලා. වියදමක් විතර බෙදාහැරීම් කියලා ඒකත් දාගන්න ලක්ෂ 6යි. අන්න ඒ දෙකම එන්නේ ආදායම් ප්‍රකාශයට. ඇයි? නිෂ්පාදනයට අදාළ නැහැ. මූල්‍ය වියදම් කියන එකත් එහෙමයි. මූල්‍ය වියදම් කියන එකත් නිෂ්පාදනයට අදාළ නැහැ. පොලි වගේ වියදම් මේකත් එන්නේ ආදායම් ප්‍රකාශයේ. මූල්‍ය වියදම් පොඩක් ආදායම් ප්‍රකාශයේ වියදම් වල පහළම දාගන්න. මූල්‍ය වියදම් කියන එක දාගන්න ලක්ෂ 2ක්. මොකද මූල්‍ය වියදම් ආකෘතියක් තියෙනවා ආදායම් ප්‍රකාශය. ඒකෙදි එකට එන්නේ බෙදා හැරීම්, දෙකට එන්නේ පරිපාලන, අවසානට එන්නේ මූල්‍ය, මැද ඉතුරු එක තමයි වෙනත් කියන එක. අන්න ඒකක් තියෙනවනේ. අන්න ඊළඟ වෙනත් වියදම් කියන එකක් දාන්න. මේ වියදම් හතර දැන් මගේ ඉස්සරහට කතා කරන හවුල් සමාගම් වගේ කරනකොට වෙනත් කියන එක දාගන්න. ඒකත් ආදායම් ප්‍රකාශයට එන්නේ. නිෂ්පාදනයට අදාළ නැහැ. ආදායම් ප්‍රකාශයට එන වියදම් හතර තමයි ඔය. පරිපාලන, බෙදා හැරීම්, පරිපාලන, වෙනත් මූල්‍ය. ඔන්න පිළිවෙලට තමයි සාමාන්‍යයෙන් තියන්නත් ඕන. හරි එතකොට තේරුණානේ බෙදා හැරීම් පරිපාලන වෙනත් මූල්‍ය කියන වියදම් ටික ගිය ආදායම් ප්‍රකාශය. මොකද නිෂ්පාදනයට අදාළ නැහැ. නිෂ්පාදනයට අදාළ නැහැ. නිෂ්පාදන නොවන එකක්. අන්න ඒ නිසා ඒව ආදායම් ප්‍රකාශය නිෂ්පාදනයට අදාළ පොදුකාරය ඒව දැම්ම නිෂ්පාදන පොදුකාරය යටතේ. හරි එච්චරයි නේ. හරි එච්චරයි තියෙන ටික ඔක්කොම කරලා ඉවරයි. හරි දැන් මම මේ කියන විදිහට තුලනය කරන්න. මේ කියන විදිහට තුලනය කරන්න. හරි දැන් කියන විදිහට තුලනය කරන්න. ඉස්සෙල්ලා මේ අමුද්‍රව්‍ය ආරම්භක අමුද්‍රව්‍යයට ගැණුම් එකතු කරලා අවසානයේ කඩු කරලා මෙතන උත්තරේ ගන්න. දෙවෙනි රූල්ට මෙතන උත්තරේ 300ට 3500ට 300 කරාම 3800යි 700 කඩු කරාම කීයද පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය එන්නේ. ඔන්න ඔකට තමයි පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. සාමාන්‍ය ද්‍රව්‍ය පිරිවැය නේ පරිභෝජනය කරා. ඒ කියන්නේ පාවිච්චි කරපු ගාන. ඇත්තනේ අමුද්‍රව්‍ය ආරම්භයකට ගැණුම් එකතු කරලා ඉතිරි වෙච්ච ගාන අඩු වෙන්න එපයි. අන්න ඒකයි අවසාන අමුද්‍රව්‍ය අඩු වුණාට පස්සේ පාවිච්චි කර පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය කීයක් ආවද 3100ක් බලන්න 3100ක් ආවද කියලා. ඒකට නිෂ්පාදන වැටුප් කියන්නේ සිජු වැටුප්නේ. ඒ කියන්නේ ද්‍රව්‍ය ඊළාට සිජු වැටුප් සමය. අන්න ඒ දෙක එකතු කරාට පස්සේ අන්න ඒ දෙක එකතුවට කියන නම තමයි පාතමික පිරිවැය. එහෙනම් පාතමික පිරිවැය කීයද බලන්න එන ගාන. බලන්න පාතමික පිරිවැය 3900ක් ආවද. සිජු ද්‍රව්‍ය 3100යි සිජු සමය 800යි. එතකොට සිජු ද්‍රව්‍ය කියන එක පාවිච්චි කරපු ගාන තමයි හොයාගන්න ඕනේ. මොකද ගත්ත ගාන නෙවෙයි. හරි. ඊළඟට කරන්න නිෂ්පාදන පොදුකාර පිරිවැය මේ තුන තුනලේ එකලා අර පැත්තට දාන්න. දෙවෙනි රූල්ට දාන්න. මේ තුන එකතු කරලා. කීයක් ආවද බලන්න. 520000ක් ආවනේ. 520000ක් ආවා. ඒකත් එක්කම මෙන්න මේ දෙක. ආරම්භක නොමිනේ අවසාන නොමිනේ අතර වෙනස. වෙනස කීයක් එනවද මේ? ධන ලක්ෂ දෙකකින් ඍණ 250000 අඩු වුණාට පස්සේ ඇත්තටම එන පිළිතුර 50000යි හැබැයි ඍණනේ ඍණ 50000ක් එන්නේ. අන්න ඒක දාන්න. ඍණ 50000ක් එන්නේ. ඍණ 50000ක් එන්නේ. හරි. දැන් අවසාන උත්තරේ බලන්න කීයද එන්නේ කියලා මුළු නිෂ්පාදන පිරිවැය. උත්තරේ ගන්න 3900ට 520ක් එකතු කරලා 50000ක් අඩු වෙන්න තියෙනවා. උත්තරේ ගන්න. කීයක් එනවද උත්තරේ? කීයක් එනවද නිෂ්පාදන පිරිවැය? නිෂ්පාදන පිරිවැය උත්තරේ කීයක් එනවද? කීයක් එනවද උත්තරේ? 4370ක් ආවද? 4370000ක් ආවද කියන්නේ? 4370000ක් ආවද? අපි කරේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට නිෂ්පාදන වැටුප් එකතු කරා. එතකොට එනවා ප්‍රාථමික පිරිවැය, නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරා. ආරම්භක නොනිමි අවසාන නොනිමි අතර වෙනස ගත්තා. ඒකත් එක්ක අවසාන උත්තරේ. මේ ගාන ආවද 4370. ආපු නැති කවුරු හරි ඉන්නවද? හරි. ඔන්න ඊළඟට දැන් මේකත් එක්ක ආදායම් ප්‍රකාශය හදනෝනේ. මං කිව්වා දැන් මේ භාණ්ඩ හදන ව්‍යාපාරයක ආපහු භාණ්ඩ අපි මිලදී ගන්නෑ. නිෂ්පාදනය කරපේව තමයි අමුද්‍රව්‍ය මිලදී ගන්නවා. භාණ්ඩ මිලදී ගන්න නැහැ. එතකොට විකුණුම් පිරිවෙව හොයනකොට මෙතන ගැනුම් නෙවෙයි දැන් තියෙන්නේ. දැන් අපි නිෂ්පාදනය කළා තියෙනවා. අන්න විකුණුම් පිරිවෙව මේ මැද ලියා ගන්න නිෂ්පාදන පිරිවෙය කියලා. නිෂ්පාදන පිරිවෙය. නිෂ්පාදන පිරිවෙය කියලා දාගන්න. නිෂ්පාදන පිරිවෙය කියලා දාගන්න 4370. 4370. 4370. අනේ 4370 අර විකුණුම් පිරිවෙය උත්තරේ ගන්න. විකුණුම් පිරිවෙය උත්තරේ. ඒ කියන්නේ ආරම්භක නිමි වලට නිෂ්පාදන පිරිවෙය එකතු කරලා අවසාන නිමි අඩු කරලා ගන්න උත්තරයක් කීයද දෙන්න බලන්න. කීයද මටත් දාන්න විකුණුම් පිරිවෙයන උත්තරේ?
කීයද විකුණුම් පිරුවේ එන්නේ? විකුණුම් පිරුවේ අනිත් එක අඩු වෙන්නත් ඕන. විකුණුම් පිරුවේ එන උත්තරේ කීයද බලන්න. හරි. කීයද ආපු උත්තරේ? විකුණුම් පිරුවේ 400ට දැන් නිෂ්පාදන පිරුවේ කෙලිම මේකට මාරු කරන්න තියෙනවා. නිෂ්පාදන පිරුවේ කියලා ලිව්වා. ඒකේ අවසාන නිමි අඩු කරා. ආරම්භක නිමි 4170යි. හරි. දැන් දන්න ඕනේ විකුණුම් වලින් විකුණුම් පිරුවේ අඩු කරන්න ඕනේ කියලා. හරි. විකුණුම් වලින් විකුණුම් පිරුවේ අඩු කළා දල ලාභය ගන්න කීයක් එනවද බලන්න. කීයක් එනවද දල ලාභය? 830යි. ඊළාට 830 මේ වියදම් ටික අඩු කරා. මේ වියදම් ටික එකතුව මේ පැත්තට ගන්න. වියදම් ටික එකතුව වැඩි ගාණක් එනව නේද? අන්න සුද්ධ ලාභය බලන්න කීයක් එනවද කියලා. ඔය 870න් 1800ක් අඩු වෙන්න තියෙනවා. කීයක් එනවද සුද්ධ ලාභය? මට උත්තරේ දාන්න. සුද්ධ ලාභය. කීයක සුද්ධ ලාභයක් එනවද? ආපු උත්තරේ දාන්න. සුද්ධ ලාභය ආපු උත්තරේ දාන්න. හැබැයි 9,70,000ක් ලාභයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ලාභයක් නෙමෙයි අලාභයක්. ඒ නිසා වරහන් කරා. මොකද වියදම් ටික වැඩිනේ. අලාභයක් ඇවිල්ලා තියෙන්නේ 9,70,000ක්. ඔන්න ඔහමයි නිෂ්පාදන ගිණුමකෝයි ආදායම් ප්‍රකාශය හදන්න. හරි සරල දෙයක් තියෙන්නේ. මෙන්න මේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය මොකද්ද කරේ? ඔය ආරම්භක අමුද්‍රව්‍යයට ගැනුම් එකතු කරලා අවසාන අමුද්‍රව්‍ය අඩු කරලා පරිභෝජන පාවිච්චි කරපු ගාන විතරයි අපිට ඕනේ. ඒක හොයාගත්තා. ප්‍රාථමික පිරිවැය කියන්නේ ද්‍රව්‍ය සමය දීලා තිබුණ සමයයි දෙකේ එකතුව තමයි ප්‍රාථමික පිරිවැය. ඊළාට නිෂ්පාදන පොදුකාර කියන්නේ නිෂ්පාදනයට අදාළයි හැබැයි අත්‍යවශ්‍ය නැහැ අන්න ඒ ටික ගත්තා. ඔය නොනිමි කියන ඒවා આવොත් ඔන්න මෙන්න මේ අවසාන නිෂ්පාදන පිරිවෙලට උඩට ගලපනවා. හදිසියව නොනිමි සම්බන්ධයෙන් සිජු වියදම් විතරක් තිබුණොත් ප්‍රාථමික පිරිවෙලට උඩට මේ දෙකම එහෙමම ගලපනවා. අවසාන උත්තරේ ගත්තා මුළු නිෂ්පාදන පිරිවෙල. ඒක මාරු කරා විකුණුම් පිරිවෙල මැදට ආරම්භක තොගයයි ආරම්භක නිමි අවසාන නිමි තියෙනවා. එතනින් ගත්ත විකුණුම් පිරිවෙල. එතකොට ආදායම් මේ නිෂ්පාදන ගිණුමට යන්නේ නැතුව ආදායම් ප්‍රකාශයට යන්නේ බෙදා හැරීම පරිපාලන වෙනත් මූල්‍ය වගේ නිෂ්පාදනයට අදාළ නැති වියදම්. ඇත්තටම බෙදා හැරීම පරිපාලන නිෂ්පාදනයට අදාළ නැහැ. ඔන්න ඔය ටික දැම්මා අවසාන සුද්ධ ලාභය ගත්තා. හරිද? භාණ්ඩ විකුණන කියන්නේ භාණ්ඩයේ ව්‍යාපාරයේම නිෂ්පාදනය කළා විකුණන ව්‍යාපාරයක නිෂ්පාදන ගිණුමත් එක්ක ආදායම් ප්‍රකාශය හැදෙන හැටි. හරි. මේ සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්න. කවුද මේ? හසී කියන්නේ? මගේ පන්ති ආපු නැති කෙනෙක් නේ. හසී කියන්නේ කවුද? නමත් හරියට දාගත්තා නම් හරි. සම්පූර්ණ නමක් දාගත්තා නම් හරි. හරි. මට කියන්න මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. හසී කිව්වම බලා ගන්න බෑ ඒකයි. සමහර නමක් තියෙනවනේ දැන් ඕකේ තියෙනවා නදිනි නවෝද්‍ය. ප්‍රමෝද්‍ය චමෝද්‍ය කියන නම් තියෙනවා සම්පූර්ණ නමක් දාගත්තා නම් හොඳයි හැබැයි. හරි. මට කියන්නකෝ මේ දෙකේ මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා. ඔන්නෝමයි නිෂ්පාදන ගිණුමත් එක්ක ආදායම් ප්‍රකාශය හදා නිෂ්පාදන ගිණුමේ තියෙන්නේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අදාළ වියදම් විතරයි. උදාහරණයක් කිව්වොත් ප්‍රාථමික පිරිවෙය, සිජු ද්‍රව්‍ය සිජු සම ප්‍රාථමික පිරිවෙය සහ නිෂ්පාදන පොදුකාර පිරිවෙය. අන්න මේ දෙක එකතුවෙන් තමයි නිෂ්පාදන පිරිවෙය හැදෙන්නේ. අනිත් ටික ආදායම් ප්‍රකාශය හැදෙන්නේ අර විදියට. එතකොට මතක තියාගන්න දේ ඔය අමුද්‍රව්‍යයි නොනිමි ආවොත් ඔන්න මේ විදියට ගලපන්නත් ඕනේ කියලා. ඒකත් මතක තියාගන්න. මම පඩමඩ හසී මේ කියන නම තියෙන එක්කෙනා කියන්න බලන්න. ආලට දැන් මේ මගේ මොන පන්තියේ කෙනෙක්ද? මට මතක නැහැ. මේ ටික කෙරළද තිබුණේ ඒ පන්ති. ඔගේ නම සම්පූර්ණ දාගත්තා නම් ලේසි මට මතක. එතකොට මම දන්නවනේ මොන පන්තියේද කියලා. නම් කැලේ දාගත්තාම ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. මේකේ මොකක් හරි තේරුණ නැති කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් කියන්න ඉක්මනට. තේරුණා නම් තේරුණාද කියන නැත්නම් නැහැ කියලා කියන්න. තේරුණ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. හරි නේද මේක හදාගෙන? කාට හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න. හරි අපි නිෂ්පාදන ගිණුම වලින් ආපු බහුවර්ණ ටික ඉතුරු ටික කරමු.
හරි ඒ ගාම ගන්න පිටු අංක 3 දැන් අපි අවසානයේ කතා කරා 9 වෙනි බහුවර්ණේ 10 වෙනි එක ගන්නකො පිටු අංක 3 10 වෙනි බහුවර්ණේ පිටු අංක 3 10 වෙනි බහුවර්ණේ ඉතින් නිෂ්පාදන ගිණුම් වලින් ආපු බහුවර්ණ ටික කරන්නේ අපි ඒතකොට නිෂ්පාදන ගිණුමක් හදුවා ඒකත් එක්ක හුඟක් වෙලාට විභාග ගාන එන්නේ බහුවර්ණ ටික තමයි බහුවර්ණ ටික තමයි මේ විභාග ගාන එන්නේ ඒ නිසා බහුවර්ණ ටික අපි කරන්න තියෙන්නේ දැන් ගන්න පිටු අංක 3 තියෙන 10 වෙනි බහුවර්ණේ අපි 9 වෙනි එක කතා කරානේ 10 වෙනි එක ගන්න 10 හරි තව දෙයක් අපි මේකත් එක්ක දැනගන්න ඕන හරි මෙන්න මෙහෙම තිබුණා 2020 3.31 ඒ කියන්නේ ආරම්භක නිමි තියෙනවා ලක්ෂ දෙකක් ඊළඟට 21යි 3.31 නිමි 21යි 3.31 නිමි අවසාන නිමි තියෙනවා ලක්ෂ 4ක් ඔන්න ඔහොම එකක් තියමු අවසාන නිමි තියෙන ලක්ෂ 4ක් ඔය වෙලාවෙත් අවසාන එක අඩු වෙනෝනේ මේකේ වෙනස කීයද වෙනස නම් දන්නවා ලක්ෂ 2යි කියලා ලක්ෂ 2යි මේක සාමාන්‍ය තනි වචනයකින් කිව්වොත් දැන් මේ දෙක දෙන්නේ නැතුව තනි වචනයකින් දුන්නොත් කොහොමද දෙන්නේ මේක තනි වචනයකින් දුන්නොත් කොහොමද දෙන්නේ මේක තනි වචනයකින් දෙන්න පුළුවන් මෙහෙම රුපියල් ලක්ෂ 2කින් තොග වැඩිවීම ලක්ෂ 2යි තොග වැඩිවීම ලක්ෂ 2යි මං හිතන්නේ 9 වෙනි එක කරා නේද 9 වෙනි එක කරා නේද 9 වෙනි එකේ උත්තරය අපි ගත්තා 4 කියලා මේ 3 කියලානේ ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතුවට කියලා අපි අර chart එකකින් කරා හරි මම මේක ඇහුවොත් දැන් මේක තනි වචනයකින් කියන්න පුළුවන් නිමි වැඩිවීම කියලා කීයද වැඩිවීම වැඩි වෙච්ච ගාන බලන්න ආරම්භයකට වඩා අවසාන එක කීයක් වැඩි වෙලාද ලක්ෂ 2ක් මේක තනි වචනයකින් කියන්න පුළුවන් නිමි වැඩිවීම ලක්ෂ 2යි කියලා කියන්න පුළුවන් හරිද එතකොට නිමි වැඩිවීම කියලා ලක්ෂ 2යි කියලා කියන්නේ මොකද්ද මේ අවසාන තොගය වැඩි වෙලා ලක්ෂ 2ක් ඒ කියන්නේ මේ දෙක අවසාන තොගය කියලා කියන්න පුළුවන් මෙහෙම තිබුණොත් ආරම්භයක ලක්ෂ 2යි අවසානයක ලක්ෂයයි මේක තනි වචනයකින් කිව්වොත් කොහොමද කියන්නේ නිමි අඩුවීම කියලා ලක්ෂ කියලා දාන්න පුළුවන් නිමි අඩුවීමක් කියන්නේ මොකද්ද ආරම්භක වැඩි කියලා තමයි කියන්න පුළුවන් එතකොට දැන් මේක නම් දැන් අවසානයක වැඩි මේක ආරම්භක වැඩි කියලා උපකල්පනය කරන්න පුළුවන් මෙන්න මේ වචන දෙක තේරුම් ගන්න බහුවර්ණ වලට උඟක් වැදගත් මේක තනි වචනයකින් දැන් මේ ආරම්භක නිමි අවසාන නිමි වෙනස තනි වචනයකින් කියලා තමයි බහුවර්ණ වල වෙන්නේ එක්ක කියනවා නිමි වැඩිවීම ඒ කියන්නේ අවසානයක වැඩි වෙලා කියලා එක්ක කියනවා නිමි අඩුවීම ඒ කියන්නේ ආරම්භක වැඩි කියලා තමයි කියන්නේ ඒ කියන්නේ අවසානයක අඩු වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ ඔන්න ඔය වචන දෙක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඒක තේරුණාද දැන් මම මේ අවසානට කියපු එක තේරුණාද නැත්නම් තව උදාහරණයක් කියන්නද මේක තේරුණාද හරි මම මොන තව එකක් දෙනවා ආරම්භක නිමි තියෙනවා ලක්ෂ 4යි අවසාන නිමි තියෙනවා ලක්ෂ 6යි හරි මට මේක තනි වචනයකින් කිව්වොත් කොහොමද කියන්නේ තනි වචනයකින් මේ දෙක දෙන්නේ නැතුව තනි වචනයකින් කිව්වොත් කියන්නේ කොහොමද නිමි වැඩිවීම ඇත්තට ආරම්භයකට වඩා අවසානයක වැඩිනේ නිමි වැඩිවීම ලක්ෂ 2යි කියලා එතකොට ඇත්තටම තියෙන්නේ මොකද අවසානයක වැඩි වෙලා තියෙනවා ලක්ෂ 2කින් ඊට පස්සේ මෙහෙම එකක් දුන්නොත් ආරම්භයක ලක්ෂ 3යි අවසානයක ලක්ෂ 2යි මෙතකොට මේක කියන්නේ කොහොමද නිමි අඩුවීමක් කියලා කියන්න පුළුවන් ඒ කියන්නේ ආරම්භයක වැඩි කියලා නිමි අඩුවීමක් කියලා කියන්න පුළුවන් ඔන්න ඒ වචන දෙක තේරුම් ගන්න ඉස්සෙල්ලාම හරි ඒකත් එක්ක අපි 10 වෙනි බහුවර්ණය කරමු 10 වෙනි එක 10 හරි මෙන්න මේ 10 වෙනි එකේ තියෙන්නේ මාර්තු මාසය සඳහා නිෂ්පාදන ව්‍යාපාරයකට අදාළ වෙයි. ඔකේ දීලා තියෙන නොනිමිතෝග වැඩිවීම. මං කියවනේ තනි වචනයකින් දෙනවයි කියලා. මේකේ තියෙන්නේ ප්‍රාථමික පිරිවැයට අගය කරන නිමිතෝග අඩුවීම, පාරිභෝජනය කළ සිජු අමුද්‍රව්‍ය, සිජු සමය, කම්මල් පොදුකාර පිරිවැය. ඔන්න ඔහොම ටිකක් දීලා තියෙනෝනේ. මේකේ අහන්නේ ප්‍රාථමික පිරිවැයයි විකුණුම් පිරිවැයයි. හරි. ඉස්සෙල්ලාම අපි ප්‍රාථමික පිරිවැය හොයාගමු. ප්‍රාථමික පිරිවැය කියන්නේ මොනවද? සිජු ද්‍රව්‍යයි සිජු සමයයි කියන එකනේ. ඒක තමයි. හරි. දැන් මේකෙන් අපි ගමු ප්‍රාථමික පිරිවැයට එනේවා. පළවෙනි එක දාන්න පුළුවන් නොනිමිතෝග වැඩිවීම කියන එක තියාගන්න. ඒක අපි ප්‍රාථමික පිරිවැයට අගය කරා කියලා තියෙන්නේ. නිමිතෝග පොඩ්ඩක් තියාගන්න. පළවෙනි එක ගන්න පුළුවන් පරිභෝජනය කළ සිජු අමුද්‍රව්‍ය. ප්‍රාථමික පිරිවැයට එනෝනේ සිජු අමුද්‍රව්‍ය. එහෙනම් පළවෙනි එක ගන්න පුළුවන් සිජු අමුද්‍රව්‍ය. ඒක පාවිච්චි කරපු ගානමයි දීලා තියෙන්නේ සිජු අමුද්‍රව්‍ය. පරිභෝජනය කළ සිජු අමුද්‍රව්‍ය ගන්න පුළුවන් ලක්ෂ 3යි. ඊළඟට සිජු සමය කියන එකත් ප්‍රාථමික පිරිවැයට එනෝනේ. එහෙනම් සිජු සමයත් ප්‍රාථමික පිරිවැයට එනවා. ඒකත් ප්‍රාථමික පිරිවැයට ගන්න පුළුවන් සිජු සමය. සිජු සමයත් එනවා ප්‍රාථමික පිරිවැයට ලක්ෂ 2යි. කම්මල් පොදුකාර පිරිවැය එනවද ප්‍රාථමික පිරිවැයට? නෑනේ. කම්මල් පොදුකාර පිරිවැය කියන එක එන්නේ නැහැ. එහෙනම් මේ දෙක තමයි එන්නේ. සිජු අමුද්‍රව්‍යයි සිජු සමයයි කියන එක තමයි එන්නේ.
හරි. මේකේ උත්තරය ගන්න. ලක්ෂ 5ක් වෙනවා. හැබැයි මේකේ විතරක් ගන්න බෑ. අර මේකේ කියලා තියෙන උඩම නොනිමි තොග වැඩිවීම. නොනිමි තොග වැඩිවීම ඒක අගය කරලා තියෙන්නේ ප්‍රාථමික පිරිවැයට. ඒ කියන්නේ අර මං කිව්වේ නිෂ්පාදන කියන්නේ මේ නොනිමි තොග ප්‍රාථමික පිරිවැයට අගය කරා කියලා කිව්වොත් අර ප්‍රාථමික පිරිවැයට උඩ තමයි ඒ දෙක ලියන්නේ. නැති වුණොත් මුළු නිෂ්පාදන පිරිවැයට උඩ ලියන්නේ. දැන් මේක ප්‍රාථමික පිරිවැයට අගය කළා තියෙනවා. හැබැයි මේකේ දීලා තියෙන්නේ අර දෙකේ වෙනස. ඒ කියන්නේ ආරම්භක නොනිමි අවසාන නොනිමි අතර වෙනස. එතකොට මට කියන්න කවුරු හරි මේක අපි අඩු කරනවද එකතු කරනවද? ඔය නොනිමි තොග වැඩි වීම කියන එක මේ ප්‍රාථමික පිරිවෙන් හොයන්නේ එකතු කරනවද අඩු කරනවද? මොකද්ද කරන්නේ? එකතු කරනවද අඩු කරනවද? මට උත්තරයක් ඕන. එකතු කරනවද අඩු කරනවද උත්තරයක් මට කියන්න. කවුරුහරි උත්තරයක් දෙන්න. ඒ කියන්නේ මේකේ මොකද්ද තියෙන්නේ? එකතු කරනවා. හරි. තව කවුරුහරි කියන උත්තරයක්? එකතු කරනවා. හරි. මම මේක උදාහරණයක් කියන්නම්. ඔන්න ආරම්භක නොනිමි. මෙන්න මේ උදාහරණ පොඩ්ඩක් බලන්න. ආරම්භක නොනිමි තියෙනවා ලක්ෂ 2ක්. අවසාන එක 21යි එක තියෙනවා. අවසාන එක තියෙනවා ලක්ෂ 4ක්. ඔන්න ඔහොම එකක් තියෙනවා කියලා හිතන්න. හරිද? ඔන්න ඔහොම එකක් තියෙනවා කියලා හිතන්න. හරි. අපි දැන් මේකේ වෙනස ගත්තොත් අවසාන එක කොහොමත් අඩු වෙනවනේ. ඕකේ බැලුවොත් වෙනස කීයද එන්නේ? වෙනස එන්නේ කීයද? ඍණ 200ක්. ඒ කියන්නේ අඩු වෙන්න ඕන 200ක් කියලා නේද වෙනස එන්නේ. අන්න මේකත් ඒකමයි. මෙතකොට මේකේ තනි වචනයකින් කිව්වොත් කොහොම කියන්නේ? නොනිමි තොග ලක්ෂ 2කින් වැඩි වෙලා. නොනිමි තොග ලක්ෂ 2කින් වැඩි වෙලා. අවසානයේ බලපෑමත් ඇවිල්ලා තියෙන්නේ ලක්ෂ දෙනකින් අඩු කරන්නයි කියලා. නොනිමි තොග වැඩිවීම කියන්නේ අවසාන එක වැඩි කියලා. මම කියවනේ අවසාන එක වැඩි කියලා. අපි අවසාන එක කොයි වෙලාවෙත් කරේ මොකද්ද? අඩු කරන එක. අවසානයේ කොයි වෙලාවෙත් කරේ අඩු කරන එක. අන්නේ අවසාන එක අඩු කරා නම් නොනිමි තොග වැඩිවීම කියන්නේ අවසාන තොගේ වැඩි වෙලා කියන එකනේ. එහෙනම් මෙතන වෙන්නේ ඕක අඩු වෙන එක. නොනිමි තොග වැඩිවීම කිව්වොත් ඒක අඩු වෙනවා. ඒ කියන්නේ ඒ අවසාන එක වැඩි කියලා. එහෙනම් නොනිමි තොග වැඩිවීම කියලා ඔය 50000. මේ ලක්ෂ 3 අඩු වෙන්නම ඕන. අඩු වෙන්න ඕන. ඔන්න දැන් ගන්න ප්‍රාථමික පිරිවැය. කීයද එතකොට ප්‍රාථමික පිරිවැය එන්නේ? ලක්ෂ 2යි. ලක්ෂ 2යි. ඒක තේරුණාද? තේරුණාද? ඔන්න බහුවර්ණ වලට එන විදිය මම මේ කිව්වේ. නොනිමි තොග වැඩිවීම කියන්නේ අවසාන එක වැඩි කියලා. අඩුවීම කියන්නේ නම් ආරම්භක වැඩි කියලා. අඩුවීම තිබුණා නම් එකතු කරමු. වැඩිවීම තිබුණා කියන්නේ අවසාන එකනේ වැඩි කියන්නේ. අවසාන එක කොයි වෙලාවෙ තුනේ මොකද්ද? අඩු කරන එක. ඒ නිසා තමයි අඩු කරේ. ඒක තේරුණාද? තේරුණා. ඇයි මේ නොනිමි මේ ප්‍රාථමික පිරිවැයට දැම්මේ? කියලා තිබුණා ප්‍රාථමික පිරිවැයට ගන්නයි කියලා. අන්න කියපු නිසා තමයි ගත්තේ. කිව්වේ නැත්තම් ගන්නෙ නෑ. කිව්වේ නැත්තම් ගන්නෙ මුළු නිෂ්පාදන පිරිවැයට. මුළු නිෂ්පාදන පිරිවැයට ගන්න. හරි. ඒක තේරුම් නැති කවුරු හරි ඉන්නවද? තේරුම් නැත්තම් කියන්න. ඔන්න එහෙනම් ප්‍රාථමික පිරිවැය උත්තරේ එන්නේ ලක්ෂ 2යි. ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය කියන එකේ උත්තරේ එන්නේ ලක්ෂ 2යි. හරි. මෙන්න මේකේ උත්තරේ පළවෙනි එකට උත්තරේ ලක්ෂ 2යි. මේකේ ප්‍රාථමික පිරිවැය විතරක් නෙවෙයිනේ. තව එකක් අහනවා විකුණුම් පිරිවැය. හරි. දැන් මේ අනිත් ටිකත් අපි හදාගෙන යමු. දැන් මේ ප්‍රාථමික පිරිවැයට ඕකේ තියෙනනේ කම්මල් පොදුකාර පිරිවැය. ඔන්න ඊළඟ එක තියෙනවා කම්මල් පොදුකාර. කම්මල් පොදුකාර. කම්මල් පොදුකාර. ඒ කියන්නේ අර වක්‍ර වියදම් කම්මල් පොදුකාර පිරිවැය තියෙනවා ලක්ෂ 2ක්. අන්න ඒ දෙක එකතු කරාට පස්සේ කියන නම මොකද්ද? එකතු කරාට පස්සේ කියන නම පොදුකාර පිරිවැය එකතු කරාට පස්සේ කියන්නේ ඔන්න ඕකට කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය ඔතනින් ගන්න පුළුවන්. නිෂ්පාදන ගිණුම හදන විදියමයි. මුළු නිෂ්පාදන පිරිවැය ඔතනින් ගන්න පුළුවන්. දෙවෙනි එකේ යන්නේ මුළු නිෂ්පාදන පිරිවැයද? නෑ. දෙවෙනි එකේ යන්නේ මොකද්ද? විකුණුම් පිරිවැය. ඔය අපි මතකනේ මුළු නිෂ්පාදන පිරිවැය කියන එක ආදායම් ප්‍රකාශයට මාරු කරා. ඔන්න ආදායම් ප්‍රකාශය කියලා හිතාගෙන ඔන්න ඕක මාරු කරා. මුළු නිෂ්පාදන පිරිවැය මාරු කරා. ඕකට ආරම්භක නිමි එකතු කරලා අවසාන නිමි අඩු කරා නම් උත්තරේ එනවා විකුණුම් පිරිවැය. එහෙමනේ කරේ. ඒකනේ කරේ. හැබැයි මේකේ තියෙනවා නිමි කියන එක දීලා තියෙනෝනේ. නිමි තොග කියලා දීලා තියෙනවා අඩුවීම කියලා. නිමි තොග අඩුවීම. ඒ කියන්නේ මේ දෙක තනි වචනයකින් දීලා තියෙන්නේ නිමි තොග අඩුවීම කියලා. මේ දෙකේ වෙනස තමයි දීලා තියෙන්නේ. හරි. මට ඕක කියන්න උත්තරේ ඔය නිමි තොග අඩුවීම අඩු කරනවද එකතු කරනවද? නිමි තොග අඩුවීම අඩු කරනවද එකතු කරනවද? මේ තියෙන මුළු නිෂ්පාදන පිරිවැය මොකද්ද කරන්නේ? නිමි තොග අඩුවීම එකතු කරනවද අඩු කරනවද? නිමි තොග අඩුවීම කියලා තියෙන්නේ. මොකද්ද කරන්නේ? ඒකටත් උත්තරයක් දෙන්න. දැන් ප්‍රාථමික පිරිවැයට කම්මල් පොදුකාර පිරිවැය එකතු කරාම මුළු නිෂ්පාදන පිරිවැය ආවා. අපි ආදායම් ප්‍රකාශයට මුළු නිෂ්පාදන පිරිවැය මාරු කරලා ආරම්භක නිමි තිබුණා නම් එකතු කරලා අවසාන නිමි තිබුණොත් අඩු කරලානේ විකුණුම් පිරිවැය ගන්නෙ.
හැම එකේ ආරම්භක නිමි අවසාන නිමි කියලා දෙන්නේ නැතුව තනි වචනයකින් දීලා තියෙනවා නිමිතෝග අඩුවීම. මං අහන්නේ මේකට ඒක එකතු කරොත් හරියද අඩු කරොත් හරියද? මට උත්තරයක් දෙන්න. හරි මොකද කරන්නේ මට කවුරු හරි කියන්නේ එකතු කරනවා. ඕකේ තියෙන්නේ හරියට දැම්මොත් නිමිතෝග අඩුවීම. නිමිතෝග අඩුවීම කියන්නේ අර මං කිව්වේ අවසානයක අඩුයි ආරම්භයක වැඩි. ආරම්භයක වැඩි කියන එක මතක තියන්න. ආරම්භයක වැඩි. ආරම්භක තෝගේ අපි කොයි වෙලාවෙත් කරේ මොකද්ද? එකතු කරන එකක්. ආරම්භයක කරේ අපි එකතු කරන එක. එහෙනම් මේකෙත් ඔය නිමිතෝග අඩුවීම. නිමිතෝග අඩුවීම කියන එක එකතු කරන්න ඕන. එකතු කරන්න ලක්ෂය. ඔන්න එතකොට එනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය එනවා මෙන්න මෙතන උත්තරේ. මේකට කියන නම තමයි විකුණුම් පිරිවැය. ලක්ෂ 5ක් ආවා. බලන්න එහෙම උත්තරයක් තියෙද කියලා ප්‍රාථමික පිරිවැය ලක්ෂ 2යි විකුණුම් පිරිවැය ලක්ෂ 5යි. කීයද ගන්න පුළුවන් උත්තරය? ප්‍රාථමික පිරිවැය ලක්ෂ 2යි විකුණුම් පිරිවැය ලක්ෂ 5යි. කීයද ගන්න පුළුවන් උත්තරය? කීයද ගන්න පුළුවන් උත්තරය? උත්තරය ගන්න පුළුවන් 2 නේ. උත්තරය ගන්න පුළුවන් 2. උත්තරේ 2. මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට අහන්න. තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් අහන්න ඉක්මනට. අර විදියම තමයි වෙනස තියෙන්නේ අර නිමිතෝග ආරම්භකයි අවසාන ශේෂය අතර අර පොදු නමකින් දීලා තියෙනවා. මතක තියාගන්න මෙන්න මේක කෙටියෙන් මතක තියාගන්න. තොග වෙනසක් දුන්නොත් ඒ දෙකේ වෙනස නෙන්නේ. නිමිතෝග වැඩිවීම කිව්වොත් මොකක් හරි තොගයක් වැඩිවීම කිව්වොත් ඒ අවසානයක වැඩි කියලා. අවසානයක මොකද්ද කරේ? අඩු කරන එක. එහෙනම් ඒකත් අඩු කරනවා. අඩුවීම කියලා දුන්නොත් ඒ කියන්නේ අවසානයක අඩුයි ආරම්භයක වැඩි. ආරම්භයක මොකද්ද කරේ? කොයි වෙලාවෙත් එකතු කරන එක. අන්න ඒ නිසා එකතු කරන්න. අන්නේ පොදු දේ මතක තියාගන්න. හරි මේක තේරුම් නැති කෙනෙක් කවුරු හරි ඉන්නවනම් කියන්න. උත්තරේනේ ලක්ෂ 2යි ලක්ෂ 5යි. ඒ කියන්නේ කීයද උත්තරේ ගන්න පුළුවන්? උත්තරේ 2 ගන්න පුළුවන්. උත්තරේ 2. කවුරු හරි ඉන්නවද තව තේරුම් නැති? ආපහු කියන්නම් මේකේ ප්‍රාථමික පිරිවැය මුලින්ම හදාන්න තියෙනවා. ප්‍රාථමික පිරිවැය කියන එක දානවා සිජු අමුද්‍රව්‍යයි සිජු සමයයි එකතු කරාට පස්සේ එන එක. ඔන්න සිජු අමුද්‍රව්‍ය සිජු සමය ගත්තා. හරිද? මේකත් එක්ක මේක කියලා තියෙනවා අර නොනිමි ගලපන්න පුළුවන් මං කිව්ව එක්ක ප්‍රාථමික පිරිවැය එක්ක මුළු නිෂ්පාදන පිරිවැයට. මේකේ මුළු නිෂ්පාදන පිරිවැයට නේ නොනිමි ගලපන්නේ කියලා තියෙන්නේ ප්‍රාථමික පිරිවැයට. හැබැයි මේකේ ආරම්භක නොනිමි අවසාන නොනිමි වෙනම දීලා නැහැ. මේකේ පොදුවේ ඒ දෙකේ වෙනස දීලා තියෙන්නේ. ඒ දෙකේ වෙනස නොනිමි වැඩිවීම කියලා දීලා. නොනිමි වැඩිවීමක් කියන්නේ ආරම්භයකට වඩා අවසානයක වැඩි කියලා. අවසානයක අපි කොයි වෙලාවෙත් මොකද්ද කරේ? අඩු කරන එකනේ. එහෙනම් අවසානයක වැඩි නිසා, ඒක වෙනස වැඩි නිසා අපි මේකෙත් කරන්නේ ඒ අවසානයක විදියට හිතාගෙන අඩු කරා ලක්ෂ 3ක්. ඔන්න නොනිමිතෝගේ වැඩිවීම. උදාහරණයක් විදිහට කිව්වොත් අර මං කිව්වනේ අර ආරම්භයක ලක්ෂයක් තිබිලා අවසානයක ලක්ෂ 3ක් තිබුණොත් කොහොමද මේ දෙකේ වෙනස ලක්ෂ 2යිනේ. ඒක ඒ ලක්ෂ 2 අඩු වෙනවා. ඒකම තමයි මේ වැඩිවීම කියලා තියෙන්නේ ඒකම තමයි. ඒ නිසා අඩු කරා. ඔන්න එතකොට එනවා ප්‍රාථමික පිරිවැය. දැන් මේකේ අහන්නේ විකුණුම් පිරිවැයනේ. ඉස්සරහට කරන් යනවා ප්‍රාථමික පිරිවැයට කම්මල කියන්නේ අනිත් නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරාම එනවා මුළු නිෂ්පාදන පිරිවැය. හැබැයි මේකේ අහන්නේ මුළු නිෂ්පාදන පිරිවැයත් නෙවෙයි. විකුණුම් පිරිවැය. දාන්න මුළු නිෂ්පාදන පිරිවැයට ආරම්භක නිමි එකතු කරලා අවසාන නිමි අඩු කරාට පස්සේ තමයි විකුණුම් පිරිවැය ගන්න. දැන් මේකේ ආරම්භක නිමි අවසාන නිමි දීලා තිබුණේ නැහැ. ඒකෙත් වෙනස දීලා තිබුණේ. ඒකේ දීලා තිබුණා නිමිතෝග අඩුවීම කියලා. නිමිතෝග අඩුවීමක් කියන්නේ මෙන්න මේ විදිහම ගත්තොත් ආරම්භක නිමි තියනවා හිතන්න ලක්ෂ 4ක් අවසානයක තියනවා කියලා හිතන්න ලක්ෂ 3ක් බලන්න වෙනස කීයක් එනවද? ඔන්න ආරම්භක තියනවා කියලා හිතන්න ලක්ෂ 4ක් අවසානයක තියනවා කියලා ලක්ෂ 3ක් කොයි වෙලාව අවසානයක අඩු වෙනවනේ. මේක වෙනස කීයක් එනවද? ලක්ෂයක්. හැබැයි මොන ලක්ෂයක් එන්නේ? ධන ලක්ෂයක් එන්නේ. ධන ලක්ෂයක්. ඒකට හේතුව මොකද්ද? ආරම්භක වැඩි නිසා. අන්න ඒකමයි නිමිතෝග අඩුවීම කියන්නේ ආරම්භක වැඩි කියන එක. ආරම්භක කොයි වෙලාවෙත් උනේ එකතු කරන එකනේ. එහෙනම් මේකත් එකතු කරනවා. එහෙනම් නිමිතෝග අඩුවීම නිසා ලක්ෂයක් එකතු කරා. ඔන්න එතකොට විකුණුම් පිරිවැය ආවා ලක්ෂ 5ක් කියලා. ලක්ෂ 5ක් කියලා ආවා. ඔක බලන්න ආපහු කරලා එතකොට තේරෙවි. තාම කාට හරි ප්‍රශ්නයක් තියෙනවද ඒක ගැන? මේ පාස් පේපර් බහුවන තමයි තියෙන්නේ. මේ වගේ තමයි එන්නේ. අර කි විදියට මේ බහුවන වලට આવොත් එහෙමයි තමයි එන්නේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? තියරන් අහන්න ඉක්මනට.
හරි තව ගණන් කරනවනේ එතකොට අනිත් ටිකත් අහුවේවි. ඊළඟට ගන්න 11 වෙනි එක අපි කරේ දැන් අවසාන 10 වෙනි එක 11 වෙනි එක ගන්න 11 වෙනි එක තව ටිකක් තියෙනවා තව ගණන් 2 3ක් 4ක් හැදෙනවා එතකොට තේරෙවි එතන තියෙන තව ගණන් ටික 11 බලන්න 11 වෙනි එක තියෙන්නේ අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ව්‍යාපාරික ප්‍රාථමික පිරිවැය දීලා තියෙනවා මුළු නිෂ්පාදන පිරිවැය දීලා තියෙනවා ඊළාට 2019 3.31යි 2021 3.31යි නිෂ්පාදන පිරිවැයට මිනුම් කරලාද ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැයට මිනුම් කරලාද නොනිමිත තොග තියෙන පිරිවෙලෙන් දීලා තියෙනවා අහන්නේ වර්ෂය සඳහා නිෂ්පාදන පොදුකාර පිරිවැයක් කොපමණද මම කියන්නේ ඕකටත් ඕන නිෂ්පාදන ගිණුමක ආකෘතිය දැනගන්නම ඕන හරි මුලින්ම දීලා තිබුණා ප්‍රාථමික පිරිවැය බලන්න ඉස්සෙල්ලා ප්‍රාථමික පිරිවැය දාගමු ප්‍රාථමික පිරිවැය තියෙන ගාන කීයද ලක්ෂ 9ක් ඒක දාගත්තා ප්‍රාථමික පිරිවැය දීලා තියෙන ලක්ෂ 9ක් හරිනේ ඊළඟට දීලා තියෙන මුළු නිෂ්පාදන පිරිවැය අන්න මේ ප්‍රාථමික පිරිවැයට තව එකක් එකතු වෙන්න ඕන කියලා දානවා මොකද්ද නිෂ්පාදන පොදුකාර පිරිවැය හැබැයි ඒක දීලා තියෙද ඒක දීලා නැහැ ඒක කොටුවක් දාගන්න ඒක දීලා නැහැ අවසානයේ මේකේ උත්තරේ මොකද්ද ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරාම ඒක එන උත්තරයට කියන්නේ මොකද්ද මුළු නිෂ්පාදන පිරිවැය මේ දෙකේ එකතුව ඒක නම් දීලා තියෙන කීයක්ද අවසාන එකතුව උත්තරේ ඒකේ උත්තරේ දීලා තියෙනවා ලක්ෂ 16ක් කියලා. ඒක දීලා තියෙනවා ලක්ෂ 16ක් කියලා උත්තරේ දීලා තියෙනවා. හරිද? ඔන්න ඔය ටිකනේ දීලා තියෙන්නේ. ප්‍රාථමික පිරිවැය දීලා මුළු නිෂ්පාදන පිරිවැය අවසාන උත්තරේ දීලා. හැබැයි නිෂ්පාදන පොදුකාර පිරිවැය දීලා තියෙනවද? නැහැ. නිෂ්පාදන පොදුකාර පිරිවැය දීලා නැහැ. මේකේ තව එක දෙයක් දීලා තියෙනවා. මොකක්ද ඒ දීලා තියෙන්නේ? මේ මුළු නිෂ්පාදන පිරිවැයට මිනුම් කරලාද නොනිමි තොග දීලා තියෙනවා. මෙන්න මේ මුළු නිෂ්පාද අපි නොනිමි දාපු තැන මතකයිනේ. මුළු නිෂ්පාදන පිරිවැයට උඩින් තමයි දැම්මේ. හරි. ඒකත් මේකේ දාගන්න. ඕකේ දීලා තියෙනවා ආරම්භක එක. ආරම්භකයි අවසාන එකයි. ආරම්භක දීලා තියෙනවා 19. 19යි 3.31 නොනිමි. ඒක දීලා තියෙනවා ලක්ෂ 2යි. ඊළඟට අවසාන එක 21 3.31 නොනිමි. ඒකක් දීලා තියෙනවා 21 3.31 නොනිමි. ඒක දීලා තියෙනවා ලක්ෂ 3,30,000යි. කොයි වෙලාවෙත් අවසාන එක මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. අවසාන එක අඩු වෙනෝනේ. අන්න ඒ දෙකක් දාගන්න. මතකනේ මුළු නිෂ්පාදන පිරිවැයට උඩින් තමයි ওই දෙක දැලුවේ. 19 3.31 නොනිමි එකතු කරා 21 3.31 නොනිමි අඩු කරා. මේ දෙකේ වෙනස මෙන්න මේ පැත්තට දාගන්නකො අපි කොහොමත් මේකේ උත්තරේ මේ පැත්තට ගත්තනේ. ලක්ෂ 2කින් 3,30,000 කඩු වුණාම අවසාන එක වැඩිනේ කොහොමද ඍණ ගාණක් එන්නේ. කීයද එන්නේ ඍණ ගාණ? 1,30,000. මං කියනවා අර බලන්න ආරම්භයකට වඩා අවසාන එක 130ක් වැඩි. අවසාන එක වැඩි කියන්නේ අපි තනි වචනයකින් කිව්වොත් කියන්න පුළුවන් නොනිමි වැඩිවීම 1,30,000. වැඩිවීමක් කියන්නේ කොයි වෙලාවෙත් අඩු වෙනවා. අන්න එකයි අඩු වුනේ. ඔන්න අඩු වුණා 130ක්. හරි. ඔන්න ඔය ටික දාගත්තද? ඔය නිෂ්පාදන ගිණුමක් විදියම තමයි. හරි. මේකේ අහන්නේ මොකද්ද බලන්න? අහන්නේ මොකද්ද? මෙන්න මේ නිෂ්පාදන පොදුකාර පිරිවැය. මෙන්න මේක අහන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැය. මේ හිස් කොටුවට යන ගාන. හරි. මේක අවසාන උත්තරේ 1600යි අනිත් දෙක දීලා තියෙනවා. එහෙනම් මේ කොටුවට යන ගාන. මෙතනින් උඩට යන්න. උඩට ගියා නම් උත්තරේ ගන්න පුළුවන්. දැන් උත්තරයක් දීලා උඩට යනකොට මොකද්ද කරන්නේ? අඩු වෙච්ච එක එකතු කරන්නේ එකතු කරපු එක අඩු කරන්නේ. දැන් 1600 උඩට යනකොට 130ක් අඩු කරලා ඇත්තේ. එහෙනම් ඒක ආපහු එකතු කරන්න. එතකොට 1730යි. 900ක් එකතු කරලා ඇත්තේ. එහෙනම් 900ක් අඩු කරන්න. 900ක් අඩු කරා. එතකොට මෙතන එන ගාන කීයද? කීයද එන ගාන? මට උත්තරේ දාන්න කීයද එතෙන්දට එන ගාන? මේක උඩට යන්න තියෙන්නේ. අඩු එක හිස් තැනනේ අපි පුරවන්න ඕන. 1600 උඩට යනකොට අඩු කරපු එක එකතු කරන්න. එකතු කරපු එක අඩු කරන්න. 1600ට 130ක් අඩු කරන්නේ නැත්නම් එහෙනම් ආපහු එකතු කරන්නේ 1730යි 900ක් එකතු කරලා ඇත්තේ ඒක අඩු කරන්න. 900ක් අඩු කරාට පස්සේ 830යි. බලන්න මේ උත්තරේ දාලා ආපු නැති කෙනෙක් ඉන්නවද? ඉන්නවද ආපු නැති කෙනෙක්? බලන්න මේ උත්තරේ හරිද කියලා ආපහු 900ට 830ක් එකතු කරා. එතකොට එනවා 1730ක් 1730න් 130ක් අඩු කරාම හරි 1600 තමයි උත්තරේ එන්නත් ඕන. හරි. ඔන්න ඔය විදිහට අර නිෂ්පාදන ගිණුමක් අර මං කියවනේ ආකෘතියක් දැනගෙන ඉන්න ඕන මේක හදන්න. නිෂ්පාදන ආකෘතිය අර දැන් මේකේ මුළු නිෂ්පාදන පිරිවැයට උඩින් තමයි මේ දෙක දැම්මේ. කවුරුහරි කිව්වොත් ප්‍රාථමික පිරිවැයට ගලපන්නේ කියලා ප්‍රාථමික පිරිවැයට උඩින් දාන්නේ. නොනිමි. අන්නේ නොනිමි දාන තැන බලා ගන්න. මේකේ කියලාම තියෙනවනේ මුළු නිෂ්පාදන පිරිවැයට උඩින්. එහෙනම් දාන්න ඕනේ. අර නිෂ්පාදන ගිණුමක් හැදුවේ ඒකම තමයි. මේක අර ප්‍රාථමික පිරිවැය දීලා නිෂ්පාදන පොදුකාර පිරිවැය දීලා නැහැ. මෙන්න මේ නොනිමි දෙක දීලා
මේක උත්තරය දීලා. එහෙනම් උඩට යන්න තියෙන්නේ. බහුවර්ණාහනේමයි. බහුවර්ණාහනේ පිළිවෙලට අදන් ඉන්නේ උඩ පල්ලෙහා ඉඳන් උඩට යන්න තියෙන්නේ. ඒක තේරුම් නැති කෙනෙක් ඉන්නවද? 11 වෙනි එක. හරි තේරුණාද නැද්ද? තේරුම් නැති කෙනෙක් ඉන්නවද? අන්න මම කියන්නේ අර නිෂ්පාදන කිරීමක ආකෘතිය මතක තියාගන්න පාතමික පිරිවැය. ඒ කියන්නේ සිජු ද්‍රව්‍ය සිජු සමය පාතමික එකතු කරලා පාතමික පිරිවැය ගන්නවා. ඒකට නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරලා මුළු නිෂ්පාදන පිරිවැය ගන්නවා. ඒ ගමන් මතක තියාගන්න සිජු ද්‍රව්‍ය මේ නිෂ්පාදන පොදුකාර පාතමික පිරිවැයට උඩින් හරි මුළු නිෂ්පාදන පිරිවැයට උඩින් හරි ඔය නොනිමි ආරම්භක එකයි අවසාන එකයි ගලපන්නේ ඒවි. ඒ නිසා කියනවා අනිවාර්යෙන් ගන්න. එක්ක නිෂ්පාදන පිරිවැයට උඩින්ද පාතමික පිරිවැයට උඩින්ද කියලා. දැන් මේක තනි වචනයකින් දුනොත් කියන්නේ කොහොමද මේක? මේ දෙකක් දෙන්නේ නැතුව නොනිමිතක වැඩිවීම 1,30,000යි. නොනිමිතක වැඩිවීමක්නේ. වැඩිවීමක්. එතකොට වැඩිවීමක් කියන්නේ අවසාන එක වැඩි කියලා හිතාගෙන අපි අඩු කරනවා. අනේ තනි වචනයකින් දෙන්නත් පුළුවන්. ඒ හැම විදියක්ම හුරු වෙන්න. හරි. ඊළඟට ගන්න 12 වෙනි එක. 12 වෙනි එක කියන්නේ ටිකක් අමාරුයි. 2020 පේපරේ ආපු දාන. 2020 පේපරේ ආපු එක තමයි 12 වෙනි එක. 12. 12 කියන්නේ 2020 පේපරේ ආපු ගාන. ඔක ටිකක් අමාරුයි. 2020 පේපරේ ආපු ගාන ටිකක් අමාරුයි. හරි ඉස්සලායි ගාන කියව ගන්න මොකද්ද තියෙන්නේ කියලා 12 වෙනි ගාන මුහුණු ආවර නිෂ්පාදනය කිරීම සඳහා මදෝ විසින් ව්‍යාපාරයක් ආරම්භ කරයි අවසන් වර්ෂය තුළදී මුහුණු ආවර 12000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි මෙම වර්ෂය සඳහා අයවැයගත නිෂ්පාදන පොදුකාර පිරිවැය 3,60,000කි ඔන්නෝම තොරතුරු ටිකක් දීලා තියෙනවා මේකේ අහන්නේ අප්‍රේල් මාසය සඳහා ලාභයයි නිමිතෝක පිරිවැයයි මේකේ කොටස් දෙකක් අහන එකක් ලාභය අහනවා අනිත් එක නිමිතෝක පිරිවැය ඔන්නෝම දෙකක් තමයි අහන්නේ හරි ඕකේ ගණදෙනු ටිකක් තියෙනවා අපි ගණදෙනු ටික හදලා ඕකෙත් නිෂ්පාදන ගිණුමටම තමයි හදන්න වෙන්නේ. හරි. මේක හදන දේ මොනවයි? මුහුණු ආවරණ. භාණ්ඩේ තමයි මුහුණු ආවරණ තමයි නිෂ්පාදනය කරන්නේ. මේකේ හදලයි කියලා තියෙනවා. 12000ක් හදලයි කියලා අපේක්ෂා කරලා තියෙනවා හදන්න. පොදුකාර පිරිවැය කියලා දෙයක්ත් දීලා තියෙනවා. හරි. එහෙනම් ලාභය හොයන්න තියෙනවා අවසාන තොගේ පිරිවැය හදන්න තියෙනවා. අර සාමාන්‍යයෙන් අපි දන්න ආකෘතියටම යමු. මේ 2020 ගාන හරියට බලා ගන්න. පළවෙනි එක තියෙනවා රෙදි වල පිරිවැය. රෙදි කියන්නේ සිජු ද්‍රව්‍යනේ. අන ඉස්සලා අපි ඒක ගමු. රෙදි පිරිවැය. රෙදි වල පිරිවැය. ඒ කියන්නේ සිජු ද්‍රව්‍ය පිරිවැය. රෙදි වල පිරිවැය. රෙදි කියන්නේ සිජු ද්‍රව්‍ය. රෙදි වල පිරිවැය. ඒක දාගමු 60යි. මේ තියෙන එක භාණ්ඩයකට 60ක් ගිහින් තියෙනවා. එක භාණ්ඩයක් සඳහා. හරි මේ අපිට ඕන සම්පූර්ණ වටිනාකම දාගන්න ඕනේ අපිට ඕන හදපු සම්පූර්ණ මේ එක භාණ්ඩයකට 60යි බලන්න පල්ලෙහාම දීලා තියෙනවා අප්‍රේල් මාසයේ සඳහා හදපු භාණ්ඩ ගන්න කීයක් හදලා තියෙනවද බලන්න අවසානයේ තියෙනවා අප්‍රේල් මාසය තුලදී ඒකක 1000ක් නිෂ්පාදනය කරන අතර 800ක් එකක් රුපියල් 150 බැගින් විකුණුලා දෙයි හදපු ගාන 1000යිනේ එහෙනම් රෙදිවල පිරිවැය කියන්නේ එක භාණ්ඩයකට 60යි එක භාණ්ඩයක් හදන්න 60යි ඒ වගේ භාණ්ඩ 1000ක් හදලා තියෙනවා රෙදිවල සම්පූර්ණ වටිනාකම ගන්න එතකොට කීයද එන්නේ රෙදිවල පිරිවැය 60000ක් ගෙන් තියෙනවා. එක භාණ්ඩයකට 60යි වගේ 1000ක් හදලා රෙදිවල පිරිවැය 60000 ගන්න පුළුවන්. ඊළඟ සිජු සැකසුම්. ඒ කියන්නේ සිජු සමය වගේම තමයි භාණ්ඩේ හදන්න ගියපු වියදම. සිජු සැකසුම් පිරිවැය. සම පිරිවැය වගේම සිජු සැකසුම් පිරිවැය. ඒකත් අයිනේ පාතමික පිරිවැයටනේ. ඒකෙත් එක භාණ්ඩයකට 20යි. ඒ වගේ භාණ්ඩ 1000ක් හදලානේ. එතකොට බලන්න කීයක් එනවද කියලා. 20000යි. ඒකෙත් එනවා 20000. එන්න මේ දෙකේ එකතුවට තමයි අපි පිටියෙන් කියන්න පුළුවන් පාතමික පිරිවැය කියලා. සිජු ද්‍රව්‍යයි සිජු සමයයි. ඔක ලියන්න ඕනේ. උනට ඔක ලියා ගන්න පාතමික පිරිවැය කියලා. ඔය දෙකේ එකතුව තමයි පාතමික පිරිවැය ගන්න පුළුවන්. 20000 60000යි 20000යි. ඔන්න පාතමික පිරිවැය තියෙනවා. එතන 80000. ඊළඟට තියෙනවා නිෂ්පාදන පොදුකාර පිරිවැය. ඔන්න ඊළඟට එකතු කරන්නේ නිෂ්පාදන පොදුකාරය. අපි මතකනේ නිෂ්පාදන ගිණුම එකතු කරා නිෂ්පාදන පොදුකාර පිරිවැය. නිෂ්පාදන පොදුකාර පිරිවැය තියෙනවා 30000ක්. පාතමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරාට පස්සේ ඔන්න ඔකට කියන නම මොකද්ද? මුළු නිෂ්පාදන පිරිවැය. ඔන්න ඔකට කියන්නේ අපි නිෂ්පාදන පිරිවැය. ඔන්න අපි නිෂ්පාදන ගිණුම ටික දාගත්තා. නිෂ්පාදන ගිණුමක් හැදුවානේ. සිජු ද්‍රව්‍ය සිජු සමය එකතු කරලා පාතමික පිරිවැය ගත්තා. ඒකට නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරලා මුළු නිෂ්පාදන පිරිවැය ගත්තා. හරි. එතෙන්ද එනකන් හරිද? නිෂ්පාදන පිරිවැයට එනකන්. ඇයි මේ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය ගත්තේ නැත්තේ නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය අපි ගන්නෙ නැහැ. හරි. ඒක හරිනේ.
හරි. දැන් ඔන්න නිෂ්පාදන පිරිවැය හොයාගත්තනේ අපි ඔය නිෂ්පාදන පිරිවැය මොකකටද මාරු කරන්නේ? ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයන්න. හරි. එහෙනම් අපි දැන් ඊළඟට යමු විකුණුම් පිරිවැය හොයන්න. විකුණුම් පිරිවැය. හරි. විකුණුම් පිරිවැය හොයන තැන ඉස්සෙල්ලාම දාගන්න පුළුවන් නිෂ්පාදන පිරිවැය. ඔක්කොම බාණ්ඩ හදන්න ගියපු වියදම. නිෂ්පාදන පිරිවැය. කීයක් එනවද? 1,10,000ක්. නිෂ්පාදන පිරිවැය 1,10,000ක්. නිෂ්පාදන පිරිවැය හදන්න යනවා 1,10,000ක්. නිෂ්පාදන පිරිවැය. විකුණුම් පිරිවැය හොයන තැන නිෂ්පාදන පිරිවැය තියෙනවා. නිෂ්පාදන පිරිවැය අපි මාරු කරනවා 1,10,000. දැන් විකුණුම් පිරිවැය හොයන්න නම් ඉතිරි භාණ්ඩ ආරම්භක තොගයක් මම හිතන්නේ දීලා නැහැ. හැබැයි අවසාන තොගයක් තිබුණොත් ඒක අඩු වෙන්න ඕනේ. කියන්නේ ඉතිරි වෙච්ච භාණ්ඩ තොගේ අඩු වෙන්න එපා. එහෙනම් මේකෙන් අඩු කරන්න අවසාන තොගේ. අවසාන තොගේ. හැබැයි ගාණ දීලා තියෙද අවසාන තොගේ. අවසාන තොගේ ආරම්භක තොගයක් තියෙනම් දීලා තියෙනවා. දීලා තියෙන්න ඕන. හැබැයි ආරම්භක තොගේ දීලා තියෙනවද? කීයක් භාණ්ඩ ඉතුරුද කියලා දීලා තියෙනවද? නැහැ. දීලා නැහැ. කොහොමද ඕක හොයාගන්නේ? ආරම්භක අවසාන තොගයක් දීලා නැහැ. ඉතිරි වෙච්ච ගාණ දීලා නැහැ. ඕක අල්ලගන්න තියෙන්නේ මෙන්න මෙතනින්. ඕකේ කියලා තියෙනෝනේ භාණ්ඩ 1000ක් හැදුවා. හරිනේ? මේ 1000ක් හැදුවා. භාණ්ඩ 1000ක් හැදුවා. හැබැයි 800යි විකුණලා තියෙන්නේ. 800යි විකුණලා තියෙන්නේ. භාණ්ඩ 1000ක් හැදුවා කියලා කියනවා. හැබැයි 800යි විකුණලා තියෙන්නේ. මං ඇහුවොත් ඉතිරි තොග ඒකක ගාණ කීයද? කීයක් තොග ඒකක ඉතුරු වෙලා තියෙද? 1000ක් හැදුවා 800යි විකුණන්නේ. කීයක් ඉතුරු වෙලා තියෙනවද ඇත්තද? කීයද ඉතුරු වෙලා තිබුණේ? 200යිනේ. හරි. 1000ක් හදලා 800ක් විකුණන නම් 200යි ඉතුරු. හැබැයි ඉතුරු ගාණ ඒකක ගාණ. වටිනාකම නෙමෙයි ඒකක 200යි. හරි. මෙන්න මේක අපිට හොයන්න පුළුවන් එක භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. මුළු නිෂ්පාදන පිරිවැය තියෙනනේ 1,10,000. හදපු භාණ්ඩ ගාණ දන්නවා අපි 1000යි කියලා. 1000න් බෙදන්න. එතකොට එනවා එක භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය එක භාණ්ඩයක. කීයක් එනවද එක භාණ්ඩයක? මේ තනි භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය 1,10,000ක් ඇදේ භාණ්ඩ 1000කටනේ. එක භාණ්ඩයකට හොදන්නේ ඒක 1000න් බෙදුවා නම් එක භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය එනවා කීයක්ද? 110ක් ආවද? දැන් අවසාන හරි 110ක් ආව. එක භාණ්ඩයකට ඔන්න වියදම අපි හොයාගත්තා. එක භාණ්ඩයක වියදම. නැත්නම් එක භාණ්ඩයක වියදම 110යි. 110යි. දැන් මේකේ භාණ්ඩ කීයක් ඉතුරුව? අවසාන තොගේ 200ක් ඉතුරුයි. එහෙනම් ඔන්න ඔය 200 භාණ්ඩ ගාන 200යි එක භාණ්ඩයක ගාන 110යිනේ. අන්න 200 110න් වැඩි කරා නම් අවසාන තොගේ එනවා. 200 110න් වැඩි කරලා බලන්න කීයක් එනවද කියලා. කීයක් එනවද? අවසාන තොගේ. කීයක් එනවද අවසාන තොගේ? එක භාණ්ඩයක වියදම 110යි ඒ වගේ භාණ්ඩ 200ක් ඉතුරුයි. විකුණුම් පිරිවැය කීයක් එනවද? මේ කියන්නේ අවසාන තොගේ කීයක් එනවද? අවසාන තොගේ. මට කියන්න උත්තරේ එන ගාන 22000ක් එනවා. 22000ක් එනවා. හරි. එහෙනම් ඔන්න නිෂ්පාදන පිරිවැයෙන් අවසාන තොගේ අඩු කරා නම් විකුණුම් පිරිවැය ගන්න පුළුවන්. බලන්න විකුණුම් පිරිවැය කීයක් එනවද කියලා. කීයක් එනවද විකුණුම් පිරිවැය? 88000ක් එනවනේ. හරි. දැන් හරි. ඔන්න ඔගේ දෙවෙනි ප්‍රශ්නේ අවසාන තොගේ පිරිවැය මේක. අවසාන තොගේ පිරිවැය කියලා අහලා තියෙන එකේ ප්‍රශ්නයක්. ඒකේ පිරිවැය නම් මෙන්න මේ 22000 තමයි. හරි. මේකේ අහලා තියෙන්නේ දැන් මේ ඊළඟ එක අහලා තියෙන වර්ෂයේ ලාභය. ඔන්න ලාභය හොයන්නත් ඕන. හරි. දැන් විකුණුම් පිරිවැය දනු. විකුණුම් වටිනාකමක් ගන්න පුළුවන්නේ. ඔන්න ඔගේ තියෙනවා භාණ්ඩ ඒකක 800ක් එකක් 150ක් බැගින් විකුණලාලු. ඒ කියන්නේ අපිට විකුණුම් ගන්න පුළුවන් මේකේ තියෙනවා එක භාණ්ඩයක් 150 බැගින් ඒකක 800ක් විකුණනලු. එතකොට විකුණුම් කීයද බලන්න. භාණ්ඩ 800ක් විකුණලා එකක් 150 ගන්න. විකුණුම් කීයද එන්නේ? 800 වැඩි කරන්න 150න්. මට කියන්නකෝ විකුණුම් වෙන උත්තරේ. 150 800න් වැඩි කරාට පස්සේ. කීයක් එනවද විකුණුම්? විකුණුම් වෙන ගාන 800 1,20,000යිනේ 1,20,000යි. අපි මෙතනින් විකුණුම් පිරිවැය හොයාගත්තා. අඩු කරන විකුණුම් වලින් විකුණුම් පිරිවැය 88000. එතකොට බලන්න දල ලාභය කීයක් එනවද කියලා. දල ලාභය කීයක් එනවද දල ලාභය? මේ එන්නේ දල ලාභය. දල ලාභය.
බලන්න 2020 ගන්න ටිකක් ලේසි නෑ. දල ලාභය තමයි එන්නේ. 32000ක්. ඇත්තටම අහන්නේ සුද්ධ ලාභයනේ. මේක අපි තව ගත්තේ නැති වියදමක් තියෙනවා නිෂ්පාදන නොවන පොදුකාර පිරිවෙයි. ඒ කියන්නේ පරිපාලන බෙදා හැරීම් වියදම් මේවා. අන්න ඒක අපි ගත්තේ නෑනේ. එහෙනම් ඒක ගන්න නිෂ්පාදන නොවන පොදුකාරය. නොවන පොදුකාරය. නිෂ්පාදන නොවන පොදුකාර පිරිවෙයි කියලා තියෙනවා 20000ක්. අඩු කරන්න ගන්න සුද්ධ ලාභය. බලන්න සුද්ධ ලාභය කීයක් එනවද කියලා. කීයක් එනවද සුද්ධ ලාභය? සුද්ධ ලාභය කීයක් එනවද? 12000යි. හරි. ඔන්න අහන ප්‍රශ්නේ පළවෙනි එක අහන්නේ මාසය සඳහා ලාභය. 12000යි. අවසාන තොගේ පිරිවෙයි. ඉතිරි තොගේ පිරිවෙයි. අපි උඩින් ගත්තා 22000යි කියලා. එහෙනම් උත්තරේ එන්නේ 4. උත්තරේ එන්නේ 4. උත්තරේ එන්නේ 4. මම අපව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම් මොකද්ද මේ කරේ කියලා. උත්තරේ එන්නේ 4. දැක්කනේ මේ ආවේ 2020 පේපරේ. ඒ කියන්නේ 2020 පේපරේ ටිකක් සංකීර්ණව අහලා තියෙනවා. මම කිව්වා නිෂ්පාදන කිරීමේ සම්පූර්ණ ආකෘතිය හරියටම දැනගන්න ඕනේ. ඒකයි මම අර කලින් ආකෘතිය කරේ. මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කමෙන්ට් එකකින් කියන්න. ඉක්මනට කියන්න ඕන කමෙන්ට් එකකින් තේරුම් නැත්තම්. මම අපහු කියන්න. තව කවුරු හරි ඉන්නවද එහෙම තේරුම් නැති? දැන් බලන්න 2020 ගානේ ආවයි කියන්නේ 2021ත් මේ වගේම ගානක් තමයි එන්නේ. ඒ නිසා හිතන්න මේක ඉක්මනට කරගන්න පුළුවන් වෙන්න ඕන. තව කවුරු හරි තේරුම් නැති කෙනෙක් ඉන්නවද? හරි මම අපෝ එක සැරයක් කියන්නම්. මේකේ තියෙන මුහුණු වාරණ හදන එකක්නේ. අපි සාමාන්‍ය නිෂ්පාදන ගිණුම සාමාන්‍ය විදිහටම හදාගෙන යමු. නිෂ්පාදන ගිණුමක් ඉස්සෙල්ලා තියෙනෝනේ. නිෂ්පාදන ගිණුම ඉස්සෙල්ලා මේකේ තියෙනවා සීජු ද්‍රව්‍ය කියන්නේ රෙදිනේ. රෙදි වල පිරිවැය. එක භාණ්ඩයක දීලා තියෙන්නේ 60යි කියලා. දැන් මේකේ හදන භාණ්ඩ ගාන අපිට දීලා තිබුණ ගානේ 1000යි කියලා. 60 1000න් වැඩි කරලා රෙදි වල පිරිවැය ගන්නවා. ඔන්න ද්‍රව්‍ය. ඊළඟට සීජු සැකසුම්. ඒ කියන්නේ නිෂ්පාදනය කරන කෙනාට ගෙවන ගාන. ඒකෙත් එක භාණ්ඩයකට දීලා තියෙන 20යි. අපි දීලා තිබුණ හදන භාණ්ඩ ගාන 1000යි කියලා. ඔන්න සැකසුම් වියදම ගත්ත 20000යි. ඔය සිජු ද්‍රව්‍යයි සිජු සමය එකතු කරාම අපි ඒකට නමක් කියනවා ප්‍රාථමික පිරිවැය. ඒක ගත්තා. ඊළඟට නිෂ්පාදන පොදුකාර මුළු නිෂ්පාදන පිරිවැය යනකොට ඊළඟ එක ගන්න තමයි නිෂ්පාදන පොදුකාර පිරිවැය. නිෂ්පාදන නොවන එක ගන්න නැහැ. නිෂ්පාදන පොදුකාර පිරිවැය තමයි ගන්නෙ. අන්න ඒක ගත්තට පස්සේ ආව 30000යි කියලා. ඔන්න ඔය ටික ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරාට පස්සේ නමක් කියන මොකද්ද? නිෂ්පාදන පිරිවැය. භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන ගිණුමක අවසාන උත්තරය තමයි නිෂ්පාදන පිරිවැය. මේ හදුවේ භාණ්ඩ කීයක් හදපු එකටද? භාණ්ඩ 1000ක් හදපු එකට තමයි නිෂ්පාදන පිරිවැය ආවේ. හරිද? ඔන්න ඔතනින් නිෂ්පාදන පිරිවැය හදලා ඉවර කරා. ඊළඟට දැන් මේකේ අපි ඊළඟට මේ නිෂ්පාදන පිරිවැය මාරු කරන්න එපායි විකුණුම් පිරිවැය හොයන්න ආදායම් ප්‍රකාශයට මාරු කරන්න ඕන. හරි. විකුණුම් පිරිවැය හොයන්න නිෂ්පාදන පිරිවැය මාරු කරා 110000. ඊළඟට බලන්න මේකේ ඇත්තටම භාණ්ඩ 1000ක් හදලා තියෙනවා. භාණ්ඩ 1000ක් හදලා තියෙනවා. හැබැයි විකුණන්නේ 800යි. භාණ්ඩ 800යි විකුණලා තියෙන්නේ. එතන තේරෙනවා 1000ක් හදලා 800ක් විකුණන නම් අනිවාර්යයෙන්ම 200ක් විකුණලා නැහැ කියලා. දැන් මෙතන විකුණුම් පිරිවැය හොයන්නේ විකුණපු ගානේ විතරයිනේ. ඒ කියන්නේ විකුණපු ගාන බැලුවොත් 800 තමයි හදන්නේ. දැන් ඇත්තටම අපි මේ නිෂ්පාදන පිරිවැය කියලා දාන්නේ භාණ්ඩ 1000ක. ඒතකොට 200ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් එතනින් තේරුම් ගන්න ඕන අනිවාර්යයෙන්ම තොගයක් ඉතුරු වෙලා තියෙනවා. තොගයක් ඉතුරු වෙලා තියෙනවා 200ක තොගයක් ඉතුරු වෙලා තියෙනවා. ඒකක වශයෙන් තොගයක් ඉතුරු වෙලා තියෙනවා 200ක. ඒ අවසාන තොගේ කියන්නේ ඉතුරු වෙච්ච තොගේ අඩු කරලා එපා විකුණුම් පිරිවැය ගන්න. හරි. ඒක තේරුවා ගත්තා. හැබැයි අවසාන තොගේ අපි වටිනාකම දන්නේ නැහැ. අනේ ඒකත් හොයන්න වෙනවා. ඒක හොයන්න අපි ඉස්සෙල්ලා මේ භාණ්ඩ 1000ෙම භාණ්ඩ 1000ට හදන්න තමයි 110000. එක භාණ්ඩයකට හදන්න එක භාණ්ඩයක පිරිවැය හොයා ගන්න පුළුවන් සම්පූර්ණ භාණ්ඩ. භාණ්ඩ 1000ම හදන්න 110000ක් ගෙන් තියෙනවා. සම්පූර්ණ භාණ්ඩ ගාන 1000යි. ඒකෙන් බෙදුවට පස්සේ එක භාණ්ඩයක පිරිවැය එනවා. එක භාණ්ඩයක පිරිවැය කියක් යනවාද 110ක්. දැන් මෙතන ඉතුරු වෙලා තියෙන භාණ්ඩ 200යිනේ. භාණ්ඩ 200යිනේ ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න භාණ්ඩ 200න් වැඩි කරා නම් 110 200න් වැඩි කරා නම් අවසාන තොගේ වටිනාකම එනවා. කීයද එන්නේ? 22000යි. 22000යි. දැන් නැත්තම් සරලවම විකුණුම් පිරිවැය ගන්න පුළුවන් තව විදියක් තියෙනවා. මොකද්ද? ඇත්තටම දැන් භාණ්ඩ විකුණලා තියෙන්නේ 800යිනේ. එක භාණ්ඩයක පිරිවැය 110යි කියලා ගත්තනේ. 110 800න් වැඩි කරා නම් මේ ගාන තමයි එන්නේ 88000.
800ෙන් වැඩි කරා නම් අයිත් මේ විදිහට කරන්න ඕනේ නැහැ. 88000ම තමයි එන්නේ. ඇයි විකුණපු ගාන 800යිනේ. 800ට තමයි හොයන්න ඕනේ. ඇත්තටම දැන් මේ විකුණපු ඒක ගානක් කීයද? 800යි. ඒකටම අදාළනේ විකුණුම් පිරිවැය එක ගානක් එන්න ඕන 800යි. එහෙනම් විකුණපු ගාන 800යි විකුණුම් පිරිවැයත් එන්න ඕන 800කට තමයි. 1000ක් හැදුවට 800යි විකුණන්නේ. මොනවා විකුණුම් හොයාගන්න පුළුවන් කොහමද? 800 එක භාණ්ඩයක් විකුණලා තියෙන්නේ 150 ගානේ. 150 ගානේ විකුණලා තියෙන්නේ. ඒකෙන් වැඩි කරා නම් විකුණුම් වෙනවා. අර විකුණුම් පිරිවැයත් අර විදිහට ගන්න පුළුවන්. විකුණපු භාණ්ඩ ගාන කී 800යි එක භාණ්ඩයක. හදන්න එක භාණ්ඩයක් කීයක් වේදන් ගියා 110යි. එහෙනම් 800 110න් වැඩි කරා නම් ඒත් විකුණුම් පිරිවැයනේ 88000යි. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරා දල ලාභය. අපි දව මේ නිෂ්පාදන ගිණුමට ගත්තේ නැති වියදමක් තිබුණා. මොකද්ද? නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය. අය කියන්නේ පරිපාලන බෙදා හැරීම් වියදම්. ඒවා ආදායම් ප්‍රකාශයෙන් අඩු වෙනෝනේ. අන්න ඒ දෙක අඩු කරා ඔන්න සුද්ධ ලාභයව 12000යි. 12000යි. එතකොට මෙතන ඔය අවසාන ඉතිරි වෙච්ච තොගේ හොයුවේ එක භාණ්ඩයක ගිය වියදම වැඩි කරා ඉතිරි වෙච්ච තොග එක ගානෙන් 200ෙන්. එතකොට අවසාන තොගේ ආව ඉතිරි වෙච්ච ගාන 22000ක් සුද්ධ ලාභයව 12000ක්. ඔන්න ඕක තමයි ගානේ කරේ. තේරුණාද? සරලව කිව්වොත් නිෂ්පාදනය කළ තියෙන්නේ භාණ්ඩ 1000ක්. විකුණලා තියෙන්නේ 800යි. එතකොට මේ නිෂ්පාදන ගිණුම හදුවේ භාණ්ඩ 1000කට. හැබැයි ආදායම් ප්‍රකාශය හදන්න ඕන භාණ්ඩ 800කට. එතකොට විකුණුම් නම් හරි විකුණුම් පිරිවැයත් හදන්න ඕන භාණ්ඩ 800කට. භාණ්ඩ 1000කටම හදන්න බෑ. මොකද 1000ක් හැදුවට විකුණන්නේ 800යි. එතකොට ඉතිරි වෙලා තියෙනුනේ 200ක්. අන්න ඒ 200 පිරිවැය වෙනම හොයාගන්න ඕන. පිරිවැය කියන්නේ කොමින එකෙත් එකයි. ඒ කියන්නේ හදපු භාණ්ඩේ පිරිවැය. දැන් මේ 1000ටම එක මේ 1,10,000 නම් එක භාණ්ඩයකට හොයාගන්න පුළුවන් භාණ්ඩ ගානෙන් බෙදලා 110යි කියලා. එතකොට 800ක පිරිවැය හැවුවොත් 110යි 800ෙන් වැඩි කරනවා. ඉතිරි තොගය 200යිනේ 200 පිරිවැය හැවුවොත් 110යි 200ෙන් වැඩි කරනවා. ඒ විදිහට ඕන එක පිරිවැය හොයාගන්න පුළුවන්. හරි. තාමත් තේරුම් නැත්තම් කියන්න. ආපහු මේ කියලා දෙන්නේ කියපු එක නා කියන තේරුම් නැත්තම් ආපහු කියන්න මම කියලා දෙන්නම්. මොකද මේ වගේම ගානක් 21 පේපරේ තියෙවි. තේරුම් නැති කෙනා කියන්නේ කියපු එක නම කියනවා නම් තේරුම් නැද්ද කියලා කියන්න පුළුවන් නම් මම ආපහු කියලා දෙන්නම්. එයාට තේරුණාද කියන්නේ ඉස්සෙල්ලා? මම මේ තේරුම් නැහැ කියලා කියපු එකනගෙන් අහන්නේ. තේරුණාද නැද්ද? ආපහු කියන්න ඕනද? කමන්නේ මට කියන්න. කියන්න ඕන නම් කියන්න. ඇත්තටම මට දන්නේ නැහැ කියන්නේ නේද? ඒක ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන් නම් කියන්න. මේ තේරුම් ගන්න කියන්න. ඒතකොට මතක තියාගන්න සරලම දේ නිෂ්පාදන ගිණුම හදන්න භාණ්ඩ 1000ක් හදනවා කියලා හිතා. ඒකෙන් තමයි නිෂ්පාදන පිරිවැය ගන්නෙ. ආදායම් ප්‍රකාශය හදනකොට ගන්න ඕන භාණ්ඩ 800ක් හැදුවා කියලා හිතා. ඇත්තටම 800යිනේ හදලා තියෙන්නේ. 800යිනේ විකුණලා තියෙන්නේ. පිටිතිය. ඒතකොට විකුණුම් ගත්තේ භාණ්ඩ 800ට එහෙනම් විකුණුම් පිරිවැයත් ගන්න ඕන භාණ්ඩ 800කට. මේ තියෙන්නේ භාණ්ඩ 1000කටම තමයි 1,10,000. එතකොට 1000ටම ගන්න බෑනේ. ඒක 1000න් බෙදුවා නම් එක භාණ්ඩයකට එනවා. එතකොට විකුණපු ගාන 800යිනේ. එහෙනම් 110යි 800න් වැඩි කරා නම් විකුණුම් පිරිවැයත් එනවා. එහෙනම් ඉතිරි තොගය දැන් 1000ක් හදලා 800ක් විකුණුණා නම් ඉතිරි තොගයත් අහනෝනේ ප්‍රශ්නයක්. ඉතිරි තොගය 200යිනේ. ඒකත් අදාළ මේ එක භාණ්ඩයක වියදම වැඩි කරා නම් ඉතිරි තොගයේ වටිනාකමත් එනවා. අන්න ඒ විදිහට තේරුම් ගත්තා නම් ඒ ඇති. අන්න ඒක තමයි තේරුම් ගන්න දේ. භාණ්ඩ 1000ක් හැදුවට විකුණලා තියෙන්නේ 800යි. එතනම තේරෙනවා ඉතිරි තොගය 200ක් කියලා. තේරුම් නැත්තම් කියන්න. හරි. දැන් ගන්න අපි කෙටි පිළිතුර ලියන එකෙත් මේ වගේ ගණන් ටිකක් කරමු. 24 කරානේ 25 වෙනි බහුවර්ණය ගන්න. පිටු අංක 7 24 වෙනි බහුවර්ණය. 25 24 කරා 24 25 වෙනි එක ගන්න 25. මොනවාට ප්‍රශ්නයක් තිබුණොත් ඔකේ දාන්න අනිවාර්යෙන්ම. විසිපහ ගන්න 24 අපි කරානේ සිජු වක්‍ර විදියට හදන එක අපි කරා 25 වෙනි එක ගන්න මේ නිෂ්පාදනය ගිණුම් වලින්ම එන බහුවර්ණ ටිකක් 25. දැන් අපි ඉරි ගහන එකේ අපි කරා ඊළඟ කරන්නේ කෙටි පිළිතුරු හදන ලියන එකේ 25. ඒක නම් සරල දෙයක් තියෙන්නේ 25 වෙනි එක බලන්න. 25 වෙනි එකේ අහන්නේ අවසන් මේ පාස් පේපර්ම ගණන් ඔක්කොම දැන් අර මම අවසාන කරේ. දැන් කරපු ගාන 2020 පේපරේ ආපු එක. මම කියන්නේ 2020 ආපු එක ටිකක් අමාරුයි කියලා. එයා වැඩි වෙලාවක් යන්න පුළුවන්. අන්න ඒ නිසා ඒව කරලා හුරු වෙන්න. ඔය එකක්වත් ලියන්න නැතුව අර මම කියවන අර නිෂ්පාදනය ගිණුමේ ආකෘතිය මතක තියාගන්න. ප්‍රාථමික පිරිවැය ඊළඟට එනවා නිෂ්පාදන පොදුකාර පිරිවැය. එතකොට එනවා මුළු නිෂ්පාදන පිරිවැය. ඕකේ අමුද්‍රව්‍ය ඒවා තිබුණොත් ඒව ගලප ගන්නත් ඕන. ඊළඟට තමයි අපි යන්නේ ආදායම් ප්‍රකාශයට. මුළු නිෂ්පාදන පිරිවැය තමයි විකුණුම් පිරිවැයට මාරු කරන්නේ. එතකොට ඉතිරි තොගයක් තිබුණොත් ඒක අඩු වෙනවා. ඊට පස්සේ වියදම් ඒ කියන්නේ නිෂ්පාදන නොවන වියදම් ඒකෙන් අඩු කරලා තමයි ගන්න. අනේ ආකෘතිය මතක තියෙනවා නම් ඒ ඇති.
හරි 25 වෙනි එක ගන්න පිටු අංක 7 25 ආරම්භ කළ ලද බෑග් නිපදවන ව්‍යාපාරයක හා බැඳේ. හරි මේකත් ඒ විදිහටම අහන්නේ. මේකෙත් අහන්නේ ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පිරිවැය. අර අපි දන්නා ආකෘතියටම යමු. ඉස්සෙල්ලාම තියෙන්නේ අමුද්‍රව්‍ය ගැනුම්. අමුද්‍රව්‍ය ගැනුම් තියෙන්නේ. අමුද්‍රව්‍ය ගැනුම්. ඒක දාගමු අමුද්‍රව්‍ය ගැනුම්. ලක්ෂ 5යි. හැබැයි අපිට ඕන අමුද්‍රව්‍ය කියලා ගත්ත ගාන නෙමෙයි පාවිච්චි කරපු ගාන. ඒ නිසා මේකේ තාම හොයන්න විදියක් නැහැ පාවිච්චි කරපු ගාන. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ගත්තේ වෙයි අවසාන අමුද්‍රව්‍ය අඩු කළා තමයි පාවිච්චි කරපු ගාන හොයන්නේ. කමන්නේ අමුද්‍රව්‍ය ගැනුම් කියන එක දාගමු. ඊළාට සිජු වේතන. සිජු අමුද්‍රව්‍ය වලින් පස්සේ මේක තමයි මොකද? සිජු වේතන. ඒකක් දාගන්න සිජු වේතන. සිජු වේතන තියෙනවා ලක්ෂ 2යි. ඔන්න ඊළඟට තියෙනවා 2021 331 අමුද්‍රව්‍ය. අන්න අවසාන අමුද්‍රව්‍ය දීලා තියෙනවා. අවසාන අමුද්‍රව්‍ය 21 කියන්නේ අවසාන අමුද්‍රව්‍යනේ. කොහොමද අමුද්‍රව්‍ය ගැනුම් වලින් මේ අමුද්‍රව්‍ය ගැනුම් වලින් අඩු කරන 21යි 331 අමුද්‍රව්‍ය. අවසාන එක. එතකොට එනවා පාවිච්චි කරපු ගාන. අවසාන අමුද්‍රව්‍ය අඩු කරන්නේ 100ක්. එතකොට බලන්න පාවිච්චි කරපු ගාන කීයක් එනවද? ගැනුම් වලින් අවසාන අමුද්‍රව්‍ය අඩු කරාට පස්සේ පාවිච්චි කරපු ගාන තමයි ඕනේ. අතන ගත්තට 500ක් 100ක් ඉතුරු නම් පාවිච්චි කරලා තියෙන්නේ 400යි. අන්න ඒක තමයි ගන්නෙ. පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ගාන. සිජු අමුද්‍රව්‍ය විදිහට ගන්න එහෙනම් 400යි නේ. අවසාන එක අඩු වෙනවා. අවසාන එක අඩු වෙනවා. ලක්ෂ 4යි. සිජු වේතනත් ගත්තා. ඊළඟ එක තියෙනවා නොනිමි ද්‍රව්‍ය තොගය. අන්න නොනිමි තියෙනවා. ඒක මොකටද යගය කරන්නේ? මොකටද දාන්නේ කියලායි කියන්නේ මේකේ. නොනිමි දැන් මේකනේ සිජු ද්‍රව්‍ය සිජු සමය එකතු කරාමනේ ප්‍රාථමික පිරිවැය එන්නේ. ඇත්තටම මේ දෙක එකතුවනේ. බලන්න නොනිමි කියන එක මොකටද දාන්නේ කියලා තියෙන්නේ. කියලා තියෙන්නේ මොකද? ඒකත් ප්‍රාථමික පිරිවැයට දාන්න. එහෙනම් මේකටම ගලපන්නේ කියලා තියෙන්නේ. ඒකේ තියෙන අවසාන නොනිමි. අවසාන නොනිමි. අවසාන එක කොයි වෙලාවෙත් අඩු වෙනවනේ. අර මං කියපු නිසා අවසාන එක විතරයි දීලා තියෙන්නේ. අවසාන එක අඩු කරා. හේතුව මේකට ගත්තේ නොනිමි ගන්නෙත් ප්‍රාථමික පිරිවැයට කියලා දීලා තියෙන එක. අවසාන එක අඩු වෙන්න ඕන. අවසාන එක අඩු වෙන්න තියෙනවා. ඔන්න දැන් ගන්න ප්‍රාථමික පිරිවැය. ඔන්න ඔය ටිකට කියන්නේ ප්‍රාථමික පිරිවැය කියලා. ඇයි නොනිමි ගත්තේ මේක කියලා තියෙනවා ප්‍රාථමික පිරිවැයට ගන්නයි කියලා. ලක්ෂ 6න් 150ක් අඩු වුණාට පස්සේ ප්‍රාථමික පිරිවැය කීය දෙන්නේ? බලන්න ප්‍රාථමික පිරිවැයන උත්තරේ. කීයද ප්‍රාථමික පිරිවැය එන්නේ? ද්‍රව්‍ය පාවිච්චි කරපු ගාන ගත්තා, සිජු වේතන ගත්තා. මේකේ නොනිමි අන්න ප්‍රාථමික පිරිවැයට ගන්නේ කියලා තියෙනවා. ඒකයි අවසාන නොනිමි එකත් අඩු කරේ. අවසාන එක විතරයි දීලා තියෙන්නේ. ප්‍රාථමික පිරිවැය කීයද උත්තරය ආවේ? 4,50,000යි. ඒ කියන්නේ රෝමි ලක්කම් 1. පළවෙනි එක අහන්නේ ප්‍රාථමික පිරිවැයනේ. ඒකේ උත්තරේ ලියන්න 4,50,000. ඒකේ උත්තරේ ලියන්න 4,50,000. ප්‍රාථමික පිරිවැය අහලා නම් ඒක උත්තරේ 4,50,000. ඊළඟ නිෂ්පාදන පොදුකාරය. මේකට එකතු කරන්නේ නිෂ්පාදන පොදුකාරය. මේකට එකතු කරන නිෂ්පාදන පොදුකාරය. නිෂ්පාදන පොදුකාර පිරිවැය ගාන දීලා තියෙනවා 450ක්. ඔන්න ඔය ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතුවට තමයි අපි කියන්නේ මොකද්ද? මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය. කීයක් එනවද? නිෂ්පාදන කියන්නේ මේ අවසාන උත්තරේ. ලක්ෂ 9ක්. ඔන්න ඔය දෙකනේ අහලා තියෙන ප්‍රාථමික පිරිවැය උත්තරේ ලියන්න 4,50,000යි. මුළු නිෂ්පාදන පිරිවැය උත්තරේ ලියන්න ලක්ෂ 9ක්. ලක්ෂ 9ක්. දැන් ඕකේ මුකුත් ප්‍රාථමික පිරිවැයට ගත්තේ නැත්නම් ඔය අවසාන නොනිමි එක අඩු කරන්නේ ඔය මුළු නිෂ්පාදන පිරිවැයට උඩින්. එහෙනම් 4,50,000යි ලක්ෂ 9යි එන්නේ උත්තර දෙකට. ප්‍රාථමික පිරිවැය 4,50,000යි. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය එන්නේ ලක්ෂ 9යි. ලක්ෂ 9යි. හරි. මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න. අර නිෂ්පාදන කිරීමේ ආකෘතියම තමයි. මතක තියාගන්න මේ නොනිමි කියන එක ප්‍රාථමික පිරිවැයට ගන්නයි කිව්වොත් ප්‍රාථමික පිරිවැයට උඩට ගන්න. මුළු නිෂ්පාදන පිරිවැයට ගන්නයි කිව්වොත් නිෂ්පාදන පිරිවැය උඩට ගන්න. අන්න ඒ දෙක මතක තියාගන්න. හරි. ඒක හරිනේ. ඊළඟට ගන්න 26 වෙනි බහුවර්ණේ 26. මේක මේ විදිහට තමයි එන්නේ 4,50,000යි ලක්ෂ 9.3ත් එක්ක ලියන්න උත්තරේ 26 ගන්න. එතනින් අපි නිෂ්පාදන ගිණුම් වල බහුවර්ණ ටික ඉවර කරනවා 26. ඒකේ දීලා තියෙන නිෂ්පාදන ව්‍යාපාරකයෙන් පෙබරවාරි මාසය සඳහා තොරතුරු දීලා ඇති 26 27 ප්‍රශ්න දෙකකට උත්තර දෙන්න තියෙනවා 26යි 27යි මේ දෙකටම අදාළ වෙනවා. හරි 26 ආහනේ ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පිරිවැය
ඊළඟ එක අහන දල ලාභය. ඒ කියන්නේ සම්පූර්ණම නිෂ්පාදන ගිණුම මෙතන කරන්න ඕන බහුවර්ණයක. බහුවර්ණයක් උනා නිෂ්පාදන ගිණුමම කරන්න වෙනවා. හරි. සාමාන්‍ය නිෂ්පාදන ගිණුමේ ආකෘතියටම අපි යම් මේක කරන්න. මුලින්ම තියෙනවා අමුද්‍රව්‍ය ගැනුම්. අමුද්‍රව්‍ය ගැනුම්. අමුද්‍රව්‍ය ගැනුම්. කොයි වෙලාවෙත් අමුද්‍රව්‍ය ගැනුම් කියන එක නෙමෙයි අපි අමුද්‍රව්‍ය විදිහට ගන්නෙ මොකද්ද? පාවිච්චි කරපු ගාන. ආරම්භක අමුද්‍රව්‍යයට අවසාන අමුද්‍රව්‍ය අඩු කරලා තියෙන්නේ. හරි. අමුද්‍රව්‍ය ගැනුම් කියලා රූල් දෙකක් විතර තියාගෙන දාගන්න අමුද්‍රව්‍ය ගත්ත ගාන ලක්ෂ 3. ඔකට රූල් දෙකක් විතර තියාගන්න. පිළිවෙලට යන් දාගෙන දැන් නිෂ්පාදන ගිණුමම හදන්න ඕනේ නැහැ. ඒක ඉතුරු ටික තමයි හදන්න ඕන. ඊළඟට ඊළඟට තියෙන මොකද්ද? අමුද්‍රව්‍ය ගැනුම්. හරිනේ? අමුද්‍රව්‍ය ගැනුම්. ඒකට රූල් දෙකක් තුනක් තියාගන්න. ඊළඟට සිජු සමය. ඕන සිජු සමය. ඒක නම් කෙලින්ම දීලා තියෙනවා සිජු සමය. මේකට රූල් දෙකක් තියලා මේ පැත්තට දාගන්න සිජු සමය 30000යි. සිජු සමය 30000යි. ඊළඟට තියෙනවා නිෂ්පාදන පොදුකාර පිරිවෙන්. එහෙනම් මේකට මේ දෙකේ එකතුවද කියන ප්‍රාථමික පිරිවෙන් මේකට ඉඩ ලියලා ඊළඟ ලියන නිෂ්පාදන පොදුකාරය. නිෂ්පාදන පොදුකාරය. රූලක් විතර තියලා ලියන නිෂ්පාදන පොදුකාර පිරිවෙයක් තියෙනවා ලක්ෂ 3යි කියලා. ලක්ෂ 3. හරිද? ඔන්න ඊළඟට තොග වර්ග 3 තියෙනවා අමුද්‍රව්‍ය නොනිමි නිමි. ආරම්භකයි අවසානයි දෙකම. ආරම්භකයි අවසානයි දෙකම තියෙනවා. ආරම්භකයි අවසානයි දෙකම තියෙනවා. හරි. මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. පළවෙනි එක අමුද්‍රව්‍ය ආරම්භය අවසානයි දෙකම තියෙනවනේ. ආරම්භ කියන්නේ 21 1. ජනවාරි මාසේ තමයි ආරම්භ, අවසාන දෙවෙනි මාසේ. මට කියන්නේ අමුද්‍රව්‍ය කියන එක දාන්නේ මේ තුනෙන් මොකද? පළවෙනි තැනද, දෙවෙනි තැනද, තුන්වෙනි තැනද? පළවෙනි තැනද, දෙවෙනි තැනද? 1 2 කියලා කිව්වා. අමුද්‍රව්‍ය එක දාන්නේ කොහෙද? එකනේ. පළවෙනි තැන ඒ කියන්නේ අමුද්‍රව්‍ය ගැනුම් ගන්න. අහන ආරම්භක තියෙනවා ජනවාරි මාසයක තමයි ආරම්භක. ඒ කියන්නේ ලක්ෂය තමයි ආරම්භේ. මම උක ලියන්නේ නැහැ. ලක්ෂය කියන්නේ ආරම්භක. අවසානයක තමයි පෙබරවාරි 50. ඒ කියන්නේ අවසානයක කොයි වෙලාවෙත් අඩු වෙනවා. අවසානයක කොයි වෙලාවෙත් අඩු වෙනවා. හරිනේ ආරම්භක එකතු කරා අවසානයක අඩු කරා. ඊළඟ නොනිමි දාන්නේ කොහාටද? නොනිමි. මම කිව්වා නිෂ්පාදන පොදුකාර පිරිවෙ කෙනකොට පල්ලෙහෙන්. කියන්නේ මුළු අවසාන උත්තරේනේ මුළු නිෂ්පාදන පිරිවෙන්නේ. මුළු නිෂ්පාදන පිරිවෙන්නේ උත්තරේන්නේ. ඒ කියන්නේ මේකේ අවසාන උත්තරේන්නේ මුළු නිෂ්පාදන පිරිවෙයි. ඊට උඩ රූලේ තමයි නොනිමි දාන්නේ. ඊට උඩ රූලේ තමයි අර නිෂ්පාදන කියන මතනේ නොනිමි දාන්නේ. ඒකෙත් ආරම්භක එක තියෙනවා 100ක්. ආරම්භක එකතු වෙනවා අවසානයක අඩු වෙනවා. 150ක් අඩු වෙනවා. මම මේක ලිව්වේ නැහැ මේකේ මේ ටික දාගත්තා. ආරම්භක 100යි අවසානයක 150යි. මේක දාගත්තා. හරිද ඒක? හරි. ඊළඟට තියෙන අවසාන නිමි. නිමි මේකට එන්නේ නැහැනේ නිෂ්පාදන ගිණුමට. මම මේ පැත්තේ හිතන් ඉන්නවා ආදායම් ප්‍රකාශය විකුණුම් පිරිවෙව හොයනවා කියලා. ආදායම් ප්‍රකාශය විකුණුම් පිරිවෙව හොයනවා කියලා. අන්න ඒකටනේ එන්නේ. එහෙනම් ආරම්භයක තියෙන 180ක්, ජනවාරි මාසේ 180ක්, අවසානයක තියෙන 100ක්. මම සංඛ්‍යාව විතරක් දාගත්ත අවසානයක 100ක්. විකුණුම් පිරිවෙව ඇතුලේ තමයි ওই දෙක එන්නේ. අර කරපු ටිකම තමයි මේ පාස් පේපර් වල ගන්න. හරි. ඒක ඉවර නම් ඉස්සෙල්ලාම අමුද්‍රව්‍ය පාවිච්චි කරපු ගාන ගන්න. ආරම්භයකට ගැනුම් එකතු කරලා අවසානයක අඩු කරලා කීයක් එනවද? 350ක් එනවනේ 350ක්. ඔන්න පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ගත්තා. ඕකට සිජු ශ්‍රමය. සිජු ශ්‍රමය එකතු වුණාට පස්සේ අපි ඕකට කියන නමක්. මෙන්න මේ දෙකේ එකතුව. ඒ කියන්නේ 380. මේකට කියන නම මොකද්ද? සිජු ද්‍රව්‍ය සිජු ශ්‍රමය වලට එකතුවට නම කියන්නේ මොකද්ද? ප්‍රාථමික පිරිවෙයි. ඔන්න ඔක ඉස්සරහින් ලියාගන්න ප්‍රාථමික පිරිවෙයි කියලා. මේකට කියන්නේ ප්‍රාථමික පිරිවෙයි. පාතමික පිරිවෙයි. සිජු ද්‍රව්‍ය සිජු සමය වල එකතුවට කියන්නේ පාතමික පිරිවෙයි. 380යි. ඒකට නිෂ්පාදන පොදුකාර පිරිවෙයි කියන එක එකතු කරා. මේ 300 එකතු කරා. මේ 300 එකතු කළා මෙතන වෙනස තියෙන්නේ ඍණ 50ක් නේ. ඍණ 50ක් අඩු කරන්න ඔන්න තුනම ගැලපුවට පස්සේ එනවා මුළු නිෂ්පාදන පිරිවෙයි. 300ට 381 කරුවම 680යි. 680ෙන් 50ක් ගියාම 630යි. බලන්න මුළු නිෂ්පාදන පිරිවෙයි 6,30,000ක් ආවද? මේක ආවද බලන්න. 630ක් ආවද?
හරිනේ මේක මතකනේ අමුද්‍රව්‍යකේ ආරම්භක අවසාන දාලා මේක හෙව්වා මේ දෙකට ප්‍රාථමික පිරිවැය නිෂ්පාදන පොදුකාර මේ නොනිමි කියන එක ආරම්භකයේ අවසාන ශේෂය දාලා ඔන්න 300 630 ගත්තා 630 ගත්තා හරි ඊළඟට විකුණුම් පිරිවැය හොයාගන්න එපායි විකුණුම් පිරිවැය හොයාගන්න මුළු නිෂ්පාදන පිරිවැය විකුණුම් පිරිවැයට මාරු කරනවා මුළු නිෂ්පාදන පිරිවැයනේ මේ මැදට දාගන්න 630 630ක් දාගන්න ඔන්න 630 දාගෙන විකුණුම් පිරිවැයත් එකතු කරගන්න විකුණුම් පිරිවැයත් එකතු කරගන්න කීයක් යනවද බලන්න විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය කීයක් යනවද බලන්න 7,10,000ක් යනවා සිජු වියදම් කියලා එකක් තියෙනවද සිජු වියදම් කියන එක මම අරන් නැහැ නේද සිජු වියදම් නෑ අරන් තියෙන්නේ මේ සිජු සමේ නෙවෙයි සිජු සමේ එකක් අඩු වෙලානේ එක දැන් මතක් කරේ ආපහු ඔක්කොම වෙනස් වෙනවා කමන්නේ අපි බලමු එකතු ඔක්කොම වෙනස් වෙනවා අප පොඩ්ඩක් මම මතක් කරන්න කරපු ටික ඉස්සෙල්ලාම තිබෙන අමුද්‍රව්‍ය ගැනුම් එක මේකට දාගත්තා ඊළඟට තියෙනවා ඊළඟ එකේ තියෙනවා සිජු සමය අන්න සිජු සමය කියන එක අරන් නැහැනේ සිජු සමය තියෙන එක තියෙනවා 170ක් ඒක දාගෙන සිජු සමය 170ක් තියෙනවා හරිනේ ඊළඟට සිජු වියදම් කියලා තව 30ක් තියෙනවා ඔන්න තව එකක් තියෙනවා දැන් මේ සිජු සමය 170යි සමය 170යි සිජු වියදම් කියලා තව 30ක් තියෙනවා වියදම් කියලා තව 30ක් තියෙනවා සිජු වියදම් කියලා තව 30ක් තියෙනවානේ ඒක ගත්තේ නැහැ සිජු වියදම් කියලා තව 30ක් තියෙනවා ඊළාට අමුද්‍රව්‍ය ආරම්භකයයි අවසානිකයි දැම්ම නොනිමි ආරම්භකයි අවසානිකයි දැම්ම නිමි ආරම්භකයි අවසානිකයි දැම්ම අන්න මේක අරන් නැහැ සිජු සමය සිජු වියදම් කියන එක ගත්තේ නැහැ සිජු වියදම් කියන්නේ ප්‍රාථමික පිරිවැයට එන එකක් අමුද්‍රව්‍ය ගැනුම් හරිනේ 170යි මේ දෙකම එකතු වෙන්න ඕන එන්න එතකොට තමයි ප්‍රාථමික පිරිවැය එන්නේ බලන්න එතකොට ප්‍රාථමික පිරිවැය කීයක් එනවද කියලා ප්‍රාථමික පිරිවැය කීයක් එනවද ප්‍රාථමික පිරිවැය කීයක් එනවද 5,50,000ක් එනෝනේ 5,50,000 ඒකට නිෂ්පාදන පොදුකාර පිරිවැය ලක්ෂ 3ක් එකතු කරා 50,000ක් අඩු කරාට පස්සේ මුළු නිෂ්පාදන පිරිවැය අවසාන උත්තරේ කීයක් එනවද ලක්ෂ 8ක් එනෝනේ ලක්ෂ 8ක් එනවා මේක මාරු කරා විකුණුම් පිරිවැයට විකුණුම් පිරිවැය ආරම්භකර දැම්ම ලක්ෂ 8ක් නිෂ්පාදන පිරිවැය කියලා ආරම්භක තොගේ එකතු කරලා අවසාන තොගේ අඩු කරා කීයක් එනවද බලන්න ඒකට විකුණුම් පිරිවැය කීයක් එනවද 8,80,000 මට මේක අර සිජු වියදම කියන එකයි සිජු සමය කියන එක අත්හැරලා තියෙනවා එතකොට මේ ප්‍රාථමික පිරිවැය කියන්නේ ද්‍රව්‍ය සමය සිජු වෙනත් කියන එක එතකොට ද්‍රව්‍ය කියන එකේ පාවිච්චි කරපු ගාන ඕන ආරම්භකයි ආරම්භකට ගැනුම් එකතු කරලා අවසානයේ කඩු කරලා සිජු සමය ගත්ත සිජු වියදම් ගත්ත ඒ තුනට කියන්නේ ප්‍රාථමික පිරිවැය ඒකට එකතු කරන නිෂ්පාදන පොදුකාර පිරිවැය ඒකත් එක්ක ඔය නොනිමි තිබුණා නම් නොනිමි ආරම්භකයි අවසාන ශේෂය අතර වෙනස ගත්තා ඔන්න ආව මුළු නිෂ්පාදන පිරිවැය ඒක මාරු කරා විකුණුම් පිරිවැයට ආරම්භක නිමි එකට එකතු කරා නිෂ්පාදන පිරිවැය අවසානයේක අඩු කරා බලන්න එතකොට විකුණුම් පිරිවැය කීයක් ආවද කියලා මේක 26 වෙනි ප්‍රශ්නේ පළවෙනි එක අහන්නේ ප්‍රාථමික පිරිවැය මෙන්න මේක තමයි උත්තරේ ප්‍රාථමික පිරිවැය පළවෙනි එක 26 මුලට එකට ලියන්නේ 5,50,000යි ප්‍රාථමික පිරිවැය 5,50,000යි ඊළඟ ගානේ නිෂ්පාදන පිරිවැය මේකේ ලක්ෂ 8යි මේ දෙක ඉස්සෙල්ලා ලිය 26 වෙනි එකේ උත්තර දෙක තමයි ප්‍රාථමික පිරිවැය 5,50,000යි මුළු නිෂ්පාදන පිරිවැය ලක්ෂ 8යි මුළු නිෂ්පාදන පිරිවැය ලක්ෂ 8යි 5,50,000යි ලක්ෂ 8යි හරි ඒ දෙක ලිව්වද ඔන්න ඊළඟට 27 අහන්නේ මෙම මාසයේ උපයන ලද දල ලාභය අහන්නේ දැන් මේකේ විකුණුම් පිරිවැය නම් හොයාගෙන තියෙනවා විකුණුම් දන්නේ නැහනේ විකුණුම් දීලා තිබුණේ නැහැ දල ලාභය හොයන්න නම් විකුණුම් දැනගෙන තියෙන්න ඕන මොකක් හරි එකක් ගාන දීලා ඇති පොඩ්ඩක් බලන්න ගාන දීලා ඇති හරි ඔන්න ඔකේ ගානේ පල්ලෙහා දීලා තියෙන නොනිමි නිෂ්පාදන පිරිවැයට ගලපන බව උපකල්පනය කරන්න හරිනේ අපි නොනිමි නිෂ්පාදන පිරිවැයට ගලපුවා ඒක ප්‍රශ්නයක් නෑ ඔන්න ඊළඟ එකේ තියෙනවා නිෂ්පාදන ආයතන විකුණුම් පිරිවැය මත 125ක ලාභාන්තකයක් පවත්වා ගැනීමේ විකුණු ලබයි.
හරි. පොඩක් බලන්න මේකේ දීලා තියෙනවා මේකේ අවසාන ඡේදයේ තියෙනවා විකුණුම් පිරිවැය මත 125ක ලාභාන්තිකයක් පවත්වාගෙන යමින් භාණ්ඩ විකුණු ලබයි. ඒ කියන්නේ විකුණුම් පිරිවැය ආවනේ 8,80,000. ඒකට 125ක ලාභයක් තියාගන්නලු. බලන්න 8,80,000ට 125ක් කියන්නේ කීයද කියලා. 8,80,000ට 125ක් කියන්නේ කීයද කියලා. එතකොට 8,80,000ට තමයි 125. ඒ කියන්නේ විකුණුම් පිරිවැය හොයාගත්තනේ 8,80,000ක් කියලා. ඒකට 125ක ලාභයක්ද තියාගන්න. බලන්න 8,80,000ට 125ක් කියන්නේ කීයද කියලා. මටත් කියන්න එන ගාන. කිය දෙන්නේ 8,80,000ට 125ක් කියන්නේ 125ක් කියන්නේ කිය දෙන්නේ 22,000 2,20,000ක් නේ. හරි. අන්න එහෙනම් ලාභය ඉන්නේ 2,20,000යි. ලාභාන්තිකය පවත්වාගෙන යමින් භාණ්ඩ විකුණු ලබයි. එහෙනම් ලාභය කීයද ලියන්න පුළුවන්? එහෙනම් ලාභය උත්තරේ ලියන්න 2,20,000යි කියලා. මේ විකුණුම් පිරිවැයට 125ක ලාභයක් තියලා විකුණන්නේ. නම් විකුණුම් පිරිවැයට 125ක් කිව්වම විකුණන ගාන කීයද? දල් ලාභය කීයද? 2,20,000යි. 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 හරි. මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න තේරුම් නැති කෙනෙක් ඉන්නවනම්. තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න. තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් කියන්න මොනවා හරි. දැන් සාමාන්‍ය විදිහටම මේකේ ආවේ මම කියවනේ ඉස්සලාම ද්‍රව්‍ය පිරිවැය ශ්‍රමය වෙනස් සිදු වෙනස් එකතු කරාම තමයි පාතම පිරිවැය. ඒක ද්‍රව්‍ය පිරිවැය ගන්නකොට ආරම්භකයකට ගැනුම් එකතු කරලා අවසානයේක අඩු කළා තමයි ද්‍රව්‍ය ගන්න. ශ්‍රමය වෙනත් එකතු කරාම පාතමික පිරිවැය. ඒකට එකතු කරන නිෂ්පාදන පොදුකාර පිරිවැය. එතකොට ඒක ගන්නකොට නොනිමි හැම තිබුණත් ආරම්භකයේ අවසාන ශේෂය අතර වෙනස ගන්නවා. එනවා මුළු නිෂ්පාදන පිරිවැය. විකුණුම් පිරිවැය ගන්නකොට මුළු නිෂ්පාදන පිරිවැය මාරු කරනවා. අවසාන නිමියකින් ආරම්භක නිමියකින් අවසානයේක අඩු කළා විකුණුම් පිරිවැය ගන්නවා. මේක කියන්නේ විකුණුම් පිරිවැයට 125ක ලාභයක් තියලා විකුණන්නේ. නේද? විකුණුම් පිරිවැයට 125ක් බලනවා. 2,20,000යි. එහෙනම් දල ලාභය ගන්න පුළුවන් 2,20,000ක් කියලා. මේක තේරුම් නැති දෙයක් තියෙනම් කියන්න ඉක්මනට. හරි. එහෙනම් විනාඩි 10ක ඉන්ටර්වල් එකක් කරන් දැන් 7:50යි 8 වෙනකොට 7:50යි 8 වෙනකොට එන්න 8 වෙනකොට ඊළඟ ටික කරනවා 8 වෙනකොට එන්න විනාඩි 10ක් අරන් එන්න මේ පේපරේ ඉතුරු ටික ඉවර කරනවා. එතකොට නිෂ්පාදන ගිණුම් වලින් ඔක්කොම ටික ඉවරයි. ඔය ඉන්ටර්වල් එක අතරේ මොනවා හරි මේකේ තේරුම් නැති දෙයක් තියෙනවා නම් ඉක්මනට අහන්න පුළුවන්. හරි නිෂ්පාදන ගිණුම් වලින් කරන බහුවලන ටික මෙච්චරයි තියෙන්නේ. අර ආකෘතිය හරියට මතක තියාගන්න විනාඩි 10කින් එන්න. ඒ කියන්නේ 8 වෙනකොට ආපහු සම්බන්ධ වෙන්න. 8 වෙනකොට